නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පාරායන වර්ගයේ මම කියලා තියෙනවා මේක අර සාමාන්‍ය දේශනාවක් කරනවට වඩා අර්ථ ඉස්මතු කර කර කතා කරන්න පුළුවන් නිසා තමයි මම මේ ටික කරන්න හිතුවේ. මේක ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ නිදාණය තුල තියෙන්නේ මේ පාරායන වර්ගයේ 16 දෙනාම සාමාන්‍ය අය නෙමෙයි. පාරායන වර්ගයේ 16 දෙනාම ආකින්චඤ්ඤායතනෙ දක්වා දියුණු කරපු අය. ඒ කියන්නේ ධර්ම විනයක් තුලින් ආකින්චඤ්ඤායතන සමාපත්තිය දක්වාම යොමු වෙච්ච අය තමයි මේ ප්‍රශ්න අහන්නේ. එතකොට මේ ප්‍රශ්න අහන්නේ හිතින් එකින් එකිනෙක ආකින්චඤ්ඤායතන දක්වා දියුණු කරගන්න ධර්ම විනයකට යොමු වෙන්නේ එයාලා තුළ ජීවිතේ සුන්දර ප්‍රතිපදාවක් තියෙනවා. දැන් අපි හැම වෙලෙම අපට හිතෙන්නේ නිකන් ධර්ම විනයක් කියලා ඉගෙන ගන්න එකක් විතරනේ. ධර්ම විනයක් ඉගෙන ගන්න තැනදී ඊට අදාළ විදිහටම ජීවන චර්යාවකුත් තියෙනවා. ඒ ජීවන චර්යාව හරිම ගුණවත්. දැන් අපි ඔය කතා කරපු කරුණු ගොඩාක් තියෙනවා විනය පිටකේ කරුණු පවා. ඒ කාලේ කියන්නේ අද කාලෙත් එහෙමයි මේ විමුක්තියක් හොයන ප්‍රතිපදා අනුගමනය කරන සියලු දෙනා තුළම ඒ ගුණවත් භාවය, ඒ හැදියාව, ඒ වගේ මේ වතපිලිවෙත හැම එකක්ම තිබිලා තියෙනවා. දැන් මේකෙත් නිදාන කතාව ගත්තාම වාවරි තාපසයා තමන් සන්තකේ තිබිච්ච වස්තුව දන් දෙනවා. එතකොට දාන සංවිධානය කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපට නම් අද ඉන්නවා කැපකරුවෝ ඉන්නවා. එක එකයි ඉන්නවා. නමුත් කැලේ වනාන්තරයේ පිරිසක් හුදකලාවේ ඉන්නකොට සියලුම කටයුතු කරගෙන යන්නේ ඒ ඉන්න පැවිදි අයම. අපට ඒක හම්බ වෙනවා ගෝසිංග වනයේ. එතකොට ඒ ගෝසිංග වනයේදී සම්බුදු ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කට්ටිය හරිම සුන්දර ජීවන චර්යාවක් කරගෙන තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒ හිත දියුණු කරන විමුක්තියක් හොයන අයගේ ගතිය. ආධ්‍යාත්මයේ දියුණු වෙනවා කියලා කියන්නේ බාහිර සමාජයේ බාහිර වටපිටාව කියන එක පිස්සු වැදිලා වගේ අවුල් වෙලා නැහැ. බාහිර වපසරිය බාහිර කරණාව කියන එක කියන්නේ ඒ හිතේ ගතිය කියන අපි නිවන් දකින්නවා කියන එක පැත්තකට තියලා හිත දියුණු කරනවා කියන කාරණාවකට යමුනාම හිතේ ගතිය එච්චරටම ඒ සුන්දර භාවයකම බාහිර පරිසරය සුන්දර වෙනවා. එතකොට එවැනි පිරිසක් තමයි මේ ප්‍රශ්න ඇවිදලා අහන්නේ. එතකොට නිකන් ඔහේ අර කබ කඳුළු පෙරාගෙන ඊළඟට වැරහැලි ඇඳගෙන දත්මදින් නැතුව ඔහේ ඉන්න එහෙම පිරිසක් නෙමෙයි. ඒක අර දුෂ්කර ක්‍රියා කරනව නැත්නම් අර වෙන ප්‍රතිපදාවලදී සාධාරණයි. නමුත් සැබෑ විමුක්තියක් හොයනවා කියන කාරණාවේදී එහෙම එකක් නෑ. හරිම ප්‍රියශීලී. හරික අවස්ථාවක මේ අංගුත් සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ සූත්‍රයක් තියෙනවා. දෙවි කෙනෙක් ඇවිදින්න අහනවා මේ එක වේලක් වළඳලා කැලේකට වෙලා ඉන්න මේ භික්ෂූන් මෙච්චර ලස්සනයි කියලා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ එතන පැහැදිලි කරනවා අතීතං නානුසෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ ප්‍රසීදති. ඒ කියන්නේ මේ කයත් ප්‍රියයි, පරිසරයත් ප්‍රියයි, හැම පැත්තම හරි සුන්දරයි.
එතකොට ඒ දැන් අපි ගත්තොත් බාහි ආධ්‍යාත්මයේ සංසිඳනවා කියන්නේ ආධ්‍යාත්මයේ නිවෙනවා කියන්නේ බාහිර ස්වභාවයත් ඊට අනුකූලවම සැකසෙනවා. එතකොට එවැනි පිරිසක් තමයි ඒ විතරකුත් නෙමෙයි ධර්ම විනයයි. ඒතකොට මේ හැම එකක්ම එකට යන්නේ. ධර්ම විනයයි ඒ බාහිර සමාජ පරිසරයයි සියල්ලක්ම එක. ඉතින් මේ සියලු දෙනාම විමුක්තියක් හොයනවා. ඊට අදාළ ධර්ම විනයකට යොමු වෙලා කටයුතු කරනවා. එහෙම කටයුතු කරමින් ඉද්දී මම පැහැදිලි කරලා තියෙනවා දේශනා ගණනාවකම නත්ති කිංචි කිසිවක් නැහැ කියන කාරණාවට එය අත්දකින්න විදිහට හිතන ක්‍රමයක් තියෙනවා. කිසිවක් නැහැ කියන. ඒ කියන්නේ දැන් නිකන් ඔහේ කිසිවක් නැහැ කියන එක නෙමෙයි. කිසිවක් නැහැ කියන හිතන ක්‍රමයක් ඇතුළෙන්ම සැකසিলা තියෙනවා. ඒ කියන්නේ යාලා දකින්න විදිහ. ඒකත් එක්ක තමයි සමාධි වලට යන්නේ. එතකොට එච්චර දියුණුවක් තියෙන පිරිසක් තමයි මේ අජිත මේ පාරායන වර්ගයේ මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක මහා ගාම්භීර දේශනා කියලා අතේ ඉඳලාම පැවතගෙන ඉන කාරණාවක් මේ බුද්ධ දේශනා තුළ තියෙන ගැඹුරු දහම් පරයයන් මේකේ තියෙන්නේ කියලා ඒක අපට හේතු කාරණක් හම්බ වෙනවා. මේ පාරායන වර්ගයේ එන සමහර ගාථාවන් විතරක් අරගෙන සූත්‍ර දේශනාවන් අර්ථකථන මහාකච්චාන ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා කරලා තියෙනවා. ඒ වගේම අතීතයේ හිටපු ගිහි ඇත්තෝ පවා වේලුකණ්ඨගේ නන්ද මාතාව එහෙම මේ පාරායන වර්ගයේ කටපාඩමින් දරන් ඉඳලා තියෙනවා. මොකද හේතුව මේක තුළ තියෙන ඒ ගැඹුරු දහම් පරයයත් එක්ක. ඒ නිසා මම අද අජිත සූත්‍රය තුළ තියෙන මේ කාරණාවන් පිළිබඳව අපි බලමු ඒකේ තියෙන කරුණු මොනවද කියලා. මේ පොතක් තිබ්බන ෂෝක් මාත් එක්ක කියන්නත් පුළුවන්. පළවෙනියෙන්ම අජිත විදිහට අහනවා කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සා බිලේපනං බ්‍රෝසි කිංසු තස්ස මහබ්බය. මම කිව්වා මේ කියන්න කේනස්සු නිවුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සා බිලේපනං බ්‍රෝසි කිංසු තස්ස මහබ්බයං. දැන් මේ විදිහටම තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ, හිතින් අහන්නේ. කේනස්සු නිවුතෝ ලෝකෝ. ලෝකෝ කියන්නේ ලෝකයා. එතකොට ලෝකයා කියලා කියන්නේ අපි ගත්තොත් ජීවත් වෙන සත්වයා කියන කාරණාන්ට මේ ලෝකයා නිවුතෝ වැහිලා තියෙන්නේ කේනස්සු කුමකින්ද? කේනස්සු නිවුතෝ ලෝකෝ. මේ ලෝකයා කුමකින්ද වැහිලා තියෙන්නේ? එතකොට මේ අජිතලාට ප්‍රශ්නයක් ඇවිදලා තියෙනවා. මේ අජිතගේ ප්‍රශ්නේ මේක. ලෝකයා වැහිලා තියෙන්නේ කුමකින්ද? දැන් ලෝකයා වැහිලා තියෙන්නේ කුමකින්ද කියලා අහන්නෙම විමුක්තියක් හොයන්නේ නැති බවක් එක්ක ලෝකයා ජීවත් වීමක් ඉදලා තියෙනවානේ. එතකොට මේ ලෝකයා ජීවත් වෙන්නේ එයාලට මේ විමුක්තියක් හොයන්න ඕනේ කියන හැඟීමක් ඉස්මතු වෙලා ඉන්නේ නැහැ. ඒ නිසා අහනවා කුමකින්ද මේ ලෝකයා වැහිලා තියෙන්නේ? කේනස්සුනක් පකාසති. ඒතකොට දැන් මේ කරුණු දෙකක්. පළවෙනි කාරණාව අහනවා කුමකින්ද ලෝකයා වැහිලා තියෙන්නේ? කේනස්සු නප්පකාසති. පකාසති ප්‍රකට වෙන්නේ නැත්තේ. කුමක් නිසාද ප්‍රකට වෙන්නේ නැත්තේ? කේනස්සු නිවුතෝ ලෝකෝ කුමකින්ද වැහිලා තියෙන්නේ? කුමක් නිසාද ඒ කාරණාව ප්‍රකට වෙන්නේ නැත්තේ? දැන් වැහිච්ච බවක් කියන කාරණාව දැන් මම හැම වෙලෙම පැහැදිලි කරනවා. අවිද්‍යාවක් හරි අඥානකමක් හරි කෙලෙසයක් හරි කියන මේ ඕනෑම කාරණාවක් කෙලෙසයක් කියන කාරණාවක් ලෝකයාට ප්‍රකට වෙන්නේ නැහැ. මොකද ප්‍රකට වෙන්නේ නැත්තේ ඒ පිළිබඳව හොයන්නේ නැහැ. දැන් මේ අජිත අහන ප්‍රශ්නේදී ඒ කරුණ දෙකම අහනවා. මොකෙන්ද වැහිලා තියෙන්නේ? වැහිච්ච බව ප්‍රකට වෙන්නේ නැත්තේ මොකෙන්ද අහනවා? ඇයි කියලා අහනවා. ඊළඟට
කිස්සා බිලේපන බ්‍රෝසි. අබිලේපන. අබිලේපන කියන්නේ තැවරෙනවා. ඒ කියන්නේ හොඳට තැවරිලා. මොකක් එක්කද මේ තැවරිලා තියෙන්නේ? ඒ කියන්නේ කුමකින්ද මේ විදිහට මේ තැවරීගෙන වාසය කරන්නේ? ඒ කියන්නේ දැන් ලෝකයා වැහිලා තියෙන්නේ මොකෙන්ද? ඒක ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි? කුමකින්ද මේ සම්පූර්ණයෙන් තැවරිලා තියෙන්නේ? අබිලේපනේ. ඒ කියන්නේ මේ තැවරීමක් නැත්නම් මේ අර අපි දැන් කියන්නේ හොඳට ගාලා තියනවා වගේ. ඒ කියන්නේ මනාලෙස මේ තැවරිලා තියෙන්නේ කුමකින්ද අහනවා. ඊළඟට අහනවා කීන්සු තස්ස මහා බය. මොකක්ද අහනවා? මහා බය. වුන්ට තියෙන මහා බිය මොකක්ද කියලා අහනවා. දැන් මේක අහපු ගමන්ම දැන් අපි මේකේ බලන්න ඕනේ කාටද? අජිතට ආපු පැත්තේ ඉඳලා අජිත මානවකයාට ඇවිදිලා තියෙන ප්‍රශ්නේ විමුක්තියක් හොයන කාරණාවත් එක්ක විමුක්තිය හොයන්නේ සත්‍යක් හොයාගෙන යන්නේ. එතකොට මේ සත්‍ය කියන කාරණාවක් ප්‍රකට වෙන්නේ නැතිකම තමයි අහන්නේ මොකකින්ද වැහිලා තියෙන්නේ කියලා. ඊළඟට ඒ කියන්නේ වැහිලා තියෙන කාරණාව. ඒක හම්බෙන්නේ නැත්තේ ඇයි කියලා ඊළඟට අහන්නේ. ඊළඟට ඒක හම්බ වෙන්නේ නැති වෙන්න මොකක් එක්කද මේ තැවරීමක වාසය කරන්නේ? ඊළඟට මහා බිය මොකද්ද? දැන් මේකෙදි අපි මේකේ උත්තරේ බලනකොට මේ මහා බිය කියන කාරණාව එහෙම කතා කරනකොට අපි මේකේ මේ අපේ දැනුම කියන කාරණාවට කොටු වෙන්නේ නැතුව අපි මෙතනදී බුදුරන් වහන්සේ දෙන උත්තරේ අජිතගේ දැනුම් පරාසයක් තියෙනවනේ. අජිතගේ දැනුම් පරාසය එක්ක විතරක් බලන්නට ඕන. එහෙම නැතුව දැන් අපේ දැනුම් පරාසය එක්ක මේක සම්පූර්ණයෙන් බලන්න කියලා හරියන්නේ නැහැ. අජිතගේ හිතීමේ ශක්තිය වැඩි. එතකොට හිතීමේ ශක්තියට අජිතගේ දැනුම් පරාසය එක්ක තමයි බුදුරන් වහන්සේ දෙන උත්තරය ගැනයි බලන්න ඕන. නැත්තම් අපි මොකද කරන්නේ? අපි දන්න කරුණු තියෙනවා නම් අපි මේකට දානවා. හැබැයි මේක ඊළඟට අර්ථ විශ්ලේෂණයක් කරන්න යනකොට දැන් අපි හිතමුකෝ මෙහෙම අර්ථ විශ්ලේෂණයක් දාන්න පුළුවන් මේක පිළිබඳව දැන් අපි ගත්තොත් මජ්ජේ සූත්‍රයේ එන්නේ මජ්ජේ සූත්‍රයේදී තිස්සමෙත්තේ සූත්‍රයේ ගාථාව ඒකෙදි එක අර්ථයකින් තමයි බුදුරණවහන්සේ තිස්සමෙත්තේට ඒක පැහැදිලි කරේ. හැබැයි හයක් කියනවා. එතකොට මේ හය ඒ අය හිතන විදිහත් එක්ක. එතකොට අපට හිතන්න පරාසයක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි අපි හිතන පරාසය ධර්මයේ කාරණාවක්ම විය යුතුයි මිසක් ඒ අර්ථයම විය යුතුයි මිසක් අපේ දැනුම කියන කාරණාව හරි වෙන මොන හරි කාරණාවකින් එතෙන්ට ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් අපි ගොඩාක් වෙලාවට මේ ගාථාපරයයට ගාථාවට අර්ථය දෙනකොට අපි දෙන්නේ අපේ වැටහීම පැත්තෙන් ඇවිදilla නෙමෙයි. දැනුම කියන පැත්තෙන් ඇවිදilla. දැනුම කියන පැත්තෙන් ඇවිදilla දුන්නා කියලා හරියන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ අජිතට මෙහෙම කියනවා. දැන් ප්‍රශ්න 4යි. ලෝකයා වැහිලා තියෙන්නේ මොකකින්ද? ඒක ප්‍රකට වෙන්නේ නැත්තේ කොහොමද? ඇයි? ඊළඟට මොකකින්ද තැවරිලා තියෙන්නේ? අබිලේපන වෙලා තියෙන්නේ? නැත්නම් මේ ලාටුව මොකද්ද? ඇලෙන ගතිය තුළ ඊළඟට මහා බිය මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්න 4 අහනවා. ඊළඟට පැහැදිලි කරන බුදුරණවහන්සේ මම කියවහම කියන්නේ අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදා නප්පකාසති වේවිච්ඡා පමාදා නප්පකාසති ජප්පා බිලේපනං භූමි දුක්ඛමස්ස මහභයං. ඔන්න බුදුරණවහන්සේ උත්තරේ දෙනවා මේ හතරටම. අවිජ්ජාය නිවුතෝ ලෝකෝ. මේ ලෝකයා වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. දැන් මේ කාරණෝ කියද්දී හොඳට තේරුම් ගන්නට ඕනේ අපේ දැනුම කියන කාරණාව මේකට එන්නේ නැතුව අපි මේක බලන්නට ඕනේ. මොකද අපිට අවිද්‍යාව කියනකොට අපිට තියෙන අවිද්‍යාව කියන එකට විග්‍රහයක්. දුක්ඛ අඥාන, සමුදය අඥාන, නිරෝධ අඥාන, මග්ග අඥාන කියලා විග්‍රහයක් තියෙනවා. අපි මේ විග්‍රහයට ගියාට කමන්නේ දැනුම දාන්න නැතුව මේකේ අවිද්‍යාව කියන කාරණාවේ අර්ථය හොයන්න ගිහිල්ලා ඒ අර්ථය සඳහා තවත් උපකාරක කාරණාවක් හැටියට ඒ කරුණෝනම් හිතුවට ප්‍රශ්නයක් නැහැ.
හැබැයි අපි මේකේ හොයන්න අර්ථය හොයන්න යන්නේ නැතුව අවිද්‍යාව කියන්නේ දුක්ඛ අඥාන, සමුදය අඥාන, නිරෝධය අඥාන, මග්ගය අඥාන කියලා දැම්ම ගමන් අපට හිතන්න ඕන පරාසය සම්පූර්ණයෙන් වැහෙනවා. ඒ නිසා අපි දැනුම ගන්න හොඳ නැහැ. එතකොට නම් මේ ලෝකය වැහිලා තියෙන අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන කාරණා අපි හැබැයි තේරුම දැනගන්නට ඕනේ. අවිද්‍යාව කියන කාරණාවේ තේරුම මෝඩකම, නොදන්නාකම, මුග්ධකම මෙන්න මේ කාරණාව තමයි අවිද්‍යාව කියන එකේ තේරුම. එතකොට එහෙනම් මේ ලෝකයා වැහිලා තියෙන්නේ මොකක් එක්කද? මෝඩකම කියන කාරණාව එක්ක. දැන් මේ මෝඩකම කියන එක විග්‍රහ කරගෙන අපට යන්න පුළුවන්. මම ඒක අර ඊයේ දේශනාවදී පැහැදිලි කරා. බාහ්‍ය සූත්‍රයේදී මෝඩකම කියන කාරණාව අර්ථාන්විත වෙන විදිය. එතකොට මෝඩකමෙන් වැහිලා තියෙන්නේ. ඊළඟට කියනවා වේවිච්ඡා පමාදා නප්පකාශති. වේවිච්ඡා ඉච්ඡාව, පැතිරුණු ඉච්ඡාවක්. ඒ කියන්නේ මසුරුකමක්, පැතිරුණු ඉච්ඡාවක්. දැන් අපි සාමාන්‍යයෙන් කැමැත්ත කියනවට වඩා අර මසුරුකම කියනකොට අපි මොනවට හරි ලොල් කියන ගතියනේ ගොඩක් තියෙන්නේ. මොනවා හරි කාරණාවක් එක්ක ලොල්. දැන් අපට දැන් මසුරුකම කියන කාරණාවදිත් අපට යන්නේ භෞතිකත්වය විතරනේ ගොඩක් වෙලාවට. මසුරුකම කියනකොට ඒ මසුරුකම තුල තියෙනවා අපේ තියෙන හැඟීමක් අපි රැක ගන්න දඟලිල්ලත් ඒකත් මසුරුකම. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි ප්‍රිය වස්තුවක් තියෙනවා කියලා. ප්‍රිය වස්තුව කියන කාරණාව අපට ප්‍රිය බවක් එක්ක ආවේ අපේ හැඟීමත් එක්කනේ. එතකොට ඇත්තට මේ වස්තුව ප්‍රියයි කියන්නේ ඒත් අපේ හැඟීම තුලින් ඒක ප්‍රියයි කියලා ගත්ත එකනේ. එතකොට එහෙනම් වස්තුව ප්‍රියයි කියන්නේ හැඟීම තුලින් අපි ගත්ත ප්‍රියයි කියන එක න ะ. මම මෙහි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න සමහර කෙනෙක් ඔන්න හතරම් මාලයක් තියෙනවා. දැන් හතරම් මාලයක් තියෙද්දි ඒක කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ. ඒතර වස්තුව හතරම් බවත් එක්ක අපට මසුරුකම හම්බෙනවා. හැබැයි ඒකම අපට ඒ රත්තරන් කියන එකම ඉමිටේෂන් කියලා හම්බ වෙනවා. දැන් මොකද වෙන්නේ? අර මසුරුකම අර ගත්ත ක්‍රමයට එක නැති වෙලා යනවා. එතකොට නම් අපි අර ගත්ත කෝණයත් එක්කනේ. ඒ වගේ තමයි අපි ගන්න අදහස් තියෙනවද? අපි ගන්න සංකල්ප තියෙනවද? මොනවා හරි කොටු කරගන්න ඒකත් මසුරුකමක්මයි. එතකොට ඒ පැතිරුණු ඉච්ඡාවක්. ඊළඟට ප්‍රමාදය. නප්පකාශති මෙන්න මේකෙන් තමයි ප්‍රකට වෙන්නේ නැත්තේ. මසුරුකමයි ප්‍රමාදයයි. එතකොට මෝඩකමින් අවිද්‍යාවෙන් වැහුණා කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැත්තේ මසුරුකමයි ප්‍රමාදයයි. එතකොට මසුරුකම තුලින් අපි අයින් වෙන්නේ නෑනේ. මසුරුකම කියනකොට අපි යමක් එක්ක läගගෙන ඉන්න ගතියක් තියෙනවා. ඊළඟට ප්‍රමාදය කියන කාරණාව තුලින්ම කියවෙනවා දැන් මේ දෙක එකට සම්බන්ධ නැහැ. එකක් බුදුරණවහන්සේ දේශනා කරනවා. මසුරුකම කියන කාරණාව එක්කම අපි ඇත්තක් හොයන්නේ නැහැ. ඒ කියන්නේ මෝඩකම දුරු කරගන්නේ නැහැ. කියන මෙන්න මේ කාරණාව ඉස්මතු වෙනවා අර මසුරුකම කියන කරුණත් එක්කම. මසුරුකම කියන කාරණාව වෙදෙන්නේ නැත්නම් ප්‍රමාදය කියන කාරණාව ඉක්ම වෙනවා. එහෙනම් අපි භෞතික වස්තුන් කියන කාරණාව එක්ක මානසික සංකල්පයක් එක්ක බැඳලා කියන යන්නේක විතරක් නෙමෙයි. අපේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මොනවා හරි සංකල්පයක් ආයි බැඳලා තියෙනවා නම් ඒ සියල්ලක් එක්කම මේ මසුරුකමයි ප්‍රමාදයයි යෙදෙනවා. ඊළඟට අභිලේපණය කරන්නේ ජප්ප අභිලේපණම් බ්‍රෝමේ. අභිලේපණේ තවරලා තියෙන ජප්ප කියන්නේ තණ්හාවට නම. තණ්හාව කියන කාරණාවට නමක්. එතකොට මේ තණ්හාව කියන කාරණාවත් එක්ක තමයි සම්පූර්ණයෙන් අභිලේපණය කියන්නේ තැවරිලා තියෙන්නේ මේ තණ්හාව කියන කාරණාව. ඒ කියන්නේ තණ්හාව කියන එකේ තමයි මේ කියන්නේ ඇත්තටම මේ තණ්හාවේ කෘත්‍ය තමයි මේකේ ගොඩක් ඉස්මතු වෙන්නේ. මෙන්න මේකෙන් තමයි අභිලේපණය වෙලා තියෙන්නේ. ඊළඟට දුක්ඛ තස්ස මහබ්බය. දුක්ඛමස්ස මහබ්බය. මහා බිය දුකයි. දැන් ඔන්න ඕකෙදි මම ඉස්සල්ලාම පෙන්නලා දෙන්නම් අපි මේකේ දැනුම අරන් එකපාරට දාන විදිය. දැනුම තුලින් අපට හිතන ක්‍රමයට අදාළව දැනුමාවට කමන්නේ නැහැ. හිතන ක්‍රමයට අදාළව හිතාගෙන යන්න දැනුමාවට කමන්නේ නැහැ. හැබැයි අපි මේකට මේ කාරණාව හිතන්නේ නැතුව, ඒ කියන්නේ මේ ගාථාව තුළ තියෙන කාරණාව පිළිබඳව හිතන්නේ නැතුව අපි මෙතන කෙලින්ම දැනුම දානවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛ අඥාන, සමුදය අඥාන, නිරෝධ අඥාන, මග්ග අඥාන. දැන් දැම්ම ගමන් මොකද වෙන්නේ? අපට දැන් මේක හොයන්න ඕන ගතිය ටික අඩු වෙලා යනවා. හොයන කාරණාවක් එන්නේ නැහැ.
ඊළඟට වේවිච්ඡා ප්‍රමාදා කියන එක නම් අපට විග්‍රහයක් ගොඩක් අඩුයි. ප්‍රමාදය කියන කාරණාව කියන්නේ ඕනම දෙයක්. දැන් අපි මෙතන මේ කාරණාව ගත්තොත් එහෙම මේ විමුක්තියක් හොයන්නේ නැහැ කියන කාරණාවත් එක්කනේ. එතකොට අපි යම් කිසි දෙයක läගගෙන ඉන්නවා කියන එක මම අර ඊයේ සාකච්ඡාවේදී පැහැදිලි කරේ. අපි ඇත්ත හොයන්නේ නැහැ කියලා කියන්නේම අපි මොකක් හරි läගගෙන ඉන්නවා කියන එක. අපේ ජීවිතේ මොනවා හරි කාරණාවක් එක්ක අපි සත්‍යයක් හොයනවා නම් අර läග ගැනීමක් කියන කාරණාවක් මොකක් හරි වාසය කිරීමක් කියන කාරණාවක් එන්න ඉඩ නැහැ. ඒතකොට මොකක් හරි වාසය කරනවා කියන්නේම läගගෙන ඉන්නවා. එතකොට එහෙනම් මේ läගගෙන ඉන්නවා ප්‍රමාදයත් ඒත් එක්කව තියෙනවා. අවිද්‍යාවෙන් වැහිලා තියෙන කියන කාරණාව දන්නෙත් නැහැ. ඊළඟට තමයි අභිලේපණයේ තණ්හාව. දැන් තණ්හාව කියන කාරණාව දැන් මෙතන ජප්ප කියන කාරණාවත් එක්කම දෙන්නේ. දැන් ඔය ජප කරනවා කියන කතාවත් පෙන්නන ජප කරනවා කියන්නේ අර මතුරුනවා කියලා එහෙම කියන්නේ. ඒ කියන්නේ අර එතනින් අර කියනවා අර මේ කියන්නේ ඒකට ඇදිලා යනවා වගේ කාරණාවක් ඉස්මතු වෙනවා. තණ්හාවේ කෘත්‍යයත් එක්ක. එතකොට දැන් අපි යමක් එක්ක ඉන්නේ ඒකට නිකන් ඇදිලා ගිහිලා නේද තියෙන්නේ. අපි ඇත්තක් හොයන්න නැතුව යම් කිසි කාරණාවක් එක්ක සම්පූර්ණයෙන් ඉන්නේ අපි ඒකටම ඇදිලා ගිහිල්ලා. ඊළඟට අභිලේපනේ මහා බය දුක කියනවා. දැන් අපිට ඔන්න මේක කියද්දී එනවා මේ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඔන්න අපි මේ දැනුම මේකට දාගන්න විදිය. එහෙම දාගත්තොත් මේ හිතන්න ඕන ටික සම්පූර්ණයෙන් වැහිලා යනවා. අපි බලමු ඉස්සල්ලාම ඒක උපකාර වෙනවා. හැබැයි හිතන ක්‍රමයක් එක්ක. මේකේ සිංහල කියන්නේ අපේ භාෂාවේ තුලින් මේ මාගධි භාෂාවෙන් අජිතට පැහැදිලි කරපු කාරණාවේ විමුක්තිකාමී සමාජය තුල වූ විවහාරාත්මක කරුණින් අපේ භාෂාවෙන් ඒකට යොමු වෙලා මේකේ අර්ථය හොයන්න යන්නේ කොහොමද කියන්නේ. ඒතර අවිද්‍යාව කියන්නේ මෝඩකමක් කියන එකනේ. ඒතර මෝඩකමක් කියන කාරණාව කියලා කියන්නේ අපි දැන් අපි උදාහරණයකට ගත්තොත් පිස්සු. දැන් පිස්සු කෙනෙක් පිස්සු වැඩක් කරද්දී අනිකන මෝඩ වැඩක් කරන්නේ. එතකොට එයාට පිස්සු කියලා දන්නවද? එයාට පිස්සු කියලා එයා දන්නේ නැහැ. එතකොට එයා පිස්සුවෙම ඉන්නවා. දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලෝකේ ජීවත් වීම කියලා කියන්නෙම අපි පිස්සුවක් කරන්නේ. දැන් මම ඒකට කරුණ ගොඩාක් කියලා දීලා තියෙනවානේ. දැන් ඔන්න ඇහෙනවා. ඇහෙනවා කියන කාරණාව එක්ක අපි ඇහෙනවා කියන එකත් එක්ක නෙමෙයි ඉන්නේ. අපිට ගිහිල්ලා ඉවරයි ඇහෙනකොටම ස්වාමීන් වහන්සේ බෙන්න කරුණු ටිකක් කියනවා කියලා. දැන් අපි මේ අර සිදුවීම කියන කාරණාව එක්ක නෙමෙයි කියන්නේ. දැන් ඔන්න අපට පේනකොට ආවයන් ඉන්න ස්වාමීන් වහන්සේ පේනවා කියලා. එතකොට අපි සම්පූර්ණයෙන් අර සිදුවෙන කාරණාව එක්ක නැතුව අපි කරන්නේ මොකද්ද? අර අපි දාගත්ත මෝඩකම තමයි අපේ තියෙන මෝඩකම තමයි අපි ප්‍රකට කර ඉන්නේ. ඒතරේ මෝඩකම කියන කාරණාව මේ ලෝකේ තියෙන තාක්කල් නිදහස් වෙන්න බෑ. එතකොට මේක ප්‍රමාද වෙනවා මේ ප්‍රකට වෙන්නේ නැහැ. අපිට දැන් ඒකත් එක්ක තියෙනවා මේ හොඳක් නේ. හොඳක් තියෙනවා සාධාරණයක් තියෙනවා. එතකොට දැන් ඒකත් එක්ක අපි තවත් ඒකට ඇදිලා වෙනවනේ. ඇදිලා යනකොට ඒකත් එක්කම තැවරිලක් තියෙනවා අපට හොයන්න ඕනකමක් එන්නේ නැහැ. ඊළඟට තමයි ඒ නැහැ කියන ගතිය තුලින් ඉස්මතු වෙන ප්‍රමාදයි කියලා. ඇදිලා යන ගතියක් තියෙනවා නම් යමක läගගෙන ඉන්නවා නම් හොයන්න ඕනකමක් එන්නේ නැහැ කියන කාරණාව තුලම ඉස්මතු වෙලා එනවා ප්‍රමාදයි කියලා. එතකොට එහෙනම් දැන් මේක අජිතට ඇහිච්ච ගමම අජිතට එහෙනම් හොයන්න එකක් තියෙනවා. හරි මෝඩකමක නෙන්නේ දැන් අජිතලා ලෝකයේ තුල ඉන්නේ. එහෙනම් දැන් මේකේදී අර ප්‍රමාදයයි මසුරුකමයි කියන කාරණාවට ඉඩ වෙන්නේ නැතුව දැන් එහෙනම් මෝඩකමට ඉඩ නැති වෙන මොකක්ද එහෙනම් මේ ලෝකයේ කියන්නේ හොයන්නේ නැති බව කියන එකත් එක්ක තමයි වැහිලා තියෙන්නේ. මසුරුකම කියන එකෙන් තමයි හොයන්නේ නැති වෙන්නේ. එහෙනම් හොයන්න යමුනාට පස්සේ මසුරුකම කියන කාරණාව ප්‍රමාදයයි කියන එක ඉක්ම වෙනවා හොයන ගතිය එනවා. එතකොට එහෙනම් අර වැහිලා තියෙන කාරණාවට ඉන්න තියෙනවා. එතන හොයන ගතිය ඉස්මතු වෙනවනේ. ඒ කරුණ ඇහෙන තැනදීම හරියට ඇහුණා නම් කෙනෙකුට හරි අවිද්‍යාවේ මෝඩකමෙන් වැහිලා තියෙන්නේ. මසුරුකමයි ප්‍රමාදයයි
නිසා හොයන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. තණ්හාවෙන් නැත්තම් ඒ ඇදිලා යන ගතියත් එක්ක තමයි මේක අභිලේපනලා තියෙන්නේ. මේක කිව්ව ගමන් මොකද්ද වෙන්නේ? අන්න අර ජීවිතයේ එදිච්ච කාරණාව මෝඩකමකට දෙන එහෙනම් මේක මොකද්ද කියලා හොයන්න ඕනකමක් ඉස්මතු වෙනවා. හොයන්න ඕනකමක් ඉස්මතු වෙනවා කියලා කියනකොටම අර මසුරුකම කියන කාරණාවට ඉඳලා තියෙනවා, ප්‍රමාදය කියන කාරණාවට ඉඳලා තියෙනවා, ඊළඟට තණ්හාව කියන කාරණාවේ කෘත්‍යෙට ඉඳලා තියෙනවා. එදිච්ච කාරණාව ලෝකයා කියලා එදිච්ච කාරණාව මේක මොකද්ද කියලා හොයවීමේ ඉස්මතු වීමක් වෙනවා. හැවීමේ ඉස්මතු වීමක් එනකොට මොකද වෙන්නේ? අන්න අර පිහිටීම කියන කාරණාව එන්නේ නැහැ. ඒ හැවීමම ඉස්මතු වෙන්නේ. එතකොට අන්න අවිද්‍යාවෙන් ඇහිලා කියන කාරණාවට ඉක්ම වෙන වැඩපිළිවෙලක් යනවා. එතකොට මේ හොයනවා කියන කාරණාවේ කෘත්‍ය ගත්තාම හැවීමේ කෘත්‍යෙදී ඔන්න යෙදුන කාරණාව හොයනකොට ඉච්ඡාව නැති වෙනවා කියන්නේ läග ගැනීමකට ඉඩක් නැති වෙනවනේ. එහෙනම් යෙදුන කාරණාව හොයනවා කියනකොට පිහිටීමකට ඉඩක් නැති බවක් ප්‍රකට වෙනවා. පිහිටීමේ කෘත්‍යෙ ඉඩක් නැහැ. එහෙනම් පිහිටීම කියන කාරණාවකට ඉඩක් නැහැ කියන කරුණ විග්‍රහ වෙන විදිහ තමයි අර දුක කියන කාරණාවේ කෘත්‍යය. එතකොට අන්න එහෙනම් පිහිටීමකට ඉඩක් නැති වෙලා යනවා. එතකොට පිහිටීමකට ඉඩක් නැති වෙන බවක් එක්ක හොයාගෙන යන තැනදී අර පිහිටීම කියන කාරණාවක් යෙදුනේ අඥානකම නැත්තම් මේ බව නිසාමනේ අඥානකම කියන එකත් මේ ඒ එක්කම ඉන්නවා කියන කාරණාව. දැන් එහෙනම් ඒ හොයන ගතියත් එක්කම හොයාගෙන යන වැඩපිළිවෙලත් එක්කම පිහිටීමකට ඉඩක් ලැබෙන හේතුව ඉක්මවන ප්‍රතිපදාවක් නෙවෙයි. එතකොට ඒක ඉක්මවන ප්‍රතිපදාවක් කියනකොට අන්න එතනදිම නිරෝධය කියන කාරණාව නැත්තම් යෙදුන කාරණාව යෙදීමක් බව. නැත්නම් මේ දැන් ඇහුණා කියන එක යෙදීමක් කියන කාරණාවක් නොවන බව නෙමෙයි නොයෙදීම කියන කාරණාව. සිදු නොවීම කියන කාරණාව. ඉක්මවීම කියන කාරණාවක් නේද හොයන කාරණාවත් එක්ක හේතුව කියන අඥානකම දුරු වෙද්දී ප්‍රත්‍යක්ෂය කියන කාරණා. සාක්ෂාත් වීම කියන්නේ. හැබැයි මට ලැබුණා කියන එක නෙමෙයි නේද? සාක්ෂාත් වීම. එතකොට මෙන්න මේ විදිහේ දකින විදිහක් එක්ක යෙදෙන ජීවිතයේ තුලින් මොකද වෙන්නේ? මේ අර මාර්ග කෘත්‍යයක් වෙනවා. ඔන්න අර්ථය හොයාගෙන යද්දී බුදුරණවහන්සේ පෙන්නපු තව පරයයක අවිද්‍යාව විග්‍රහ කරනවාද? ඒ විග්‍රහ කරන්නේ ඒ අර්ථය තමයි. එහෙනම් මෙතන අවිද්‍යාව කියන කාරණාව හොයාගෙන යන්න වැඩපිළිවෙලක් එද්දී අර අර්ථය මේ කාරණා දිස්මතු වීම සිදු වෙනවා. එතකොට මේ දැනුම මෙතෙන් විදිහට දානව නෙමෙයි. ඊළඟට තමයි දැන් මේ කාරණාව කියනකොට දුක්ඛ තස්ස මහා බය. දුක කියනවා මහා බය. එතකොට දුක කියන කාරණාව මහා බය කියනවා. හැබැයි මහා බය කියන්නේ මොකක් එක්කද? මේ කරුණු සියල්ලක්ම එක්ක අවිද්‍යාවෙන් වැහිලා ප්‍රමාදී ඉච්ඡාවෙන් මේ විච්ඡාව ප්‍රමාදය කියන කාරණාව මේ ප්‍රකට වෙන්නේ නැතුව මෙන්න මේ කරුණු එක්ක තමයි මහා බය කියන කාරණාව එන්නේ. එතකොට නැත්තම් මහා බයක් කියන කාරණාවක් එන්නේ නේ. මහා බයක් කියන එකක් එන්නේ නැහැ. අවිද්‍යාව වැහිලා තියෙන කාරණාව ඒ විදිහටම ඥානයක් නැත්තම් ඒ විදිහටම ඒ බවම ඉස්මතු වෙවි එන්නේ නැත්තම්. අන්න දැන් පිහිටන කියන කාරණාව එක්ක බලනකොට පිහිටනවා කියන මොකක් හරි දෙයක් එක්ක ඕනෑම දෙයක් එක්ක පිහිටන බවක් යෙදෙනකොට මොකද වෙන්නේ? ඒ පිහිටනවා කියන කාරණාවකට ජීවිතේ යොදන්න අකමැති. අන්න දුක කියන කාරණා මහා බය. එතකොට එතනදී යන අර්ථාන්විත වෙනවා එහෙනම් පිහිටීමක් යමක් ලැබීමක් යෙදීමක් කියන්නේ මොකද? සක්කායන්නේ. අන්න සක්කාය කියන නිර්වචනය එහෙනම් පංච උපාදානස්කන්ධය. හැබැයි මේ අර්ථයත් එක්ක එන්නට ඕනේ. මේ අර්ථයත් එක්ක ආවේ නැතුව අපි මේ දුක කියන්නේ මහා බය පංච උපාදානස්කන්ධය ලේබල් කරා කියලා වැඩක් නැහැ. එතකොට මේ අර්ථය එක්ක අපි විමසන්නේ නැහැ. දැන් ඔන්න අජිතට දැන් මේ චින්තනෙ යොමු වෙලා. මෙහෙම ඉන්න අජිත දැන් බලන්නකො මේ විදිහට හිතාගෙන ඉද්දි දැන් කොහොම ක්‍රමයට අජිත යනකොට කොච්චර මොකද යන්න ගියත් දැන් අපි දන්නවා ආශ්‍රව ක්‍රියාකාරීත්වය එහෙම තියෙනවානේ. එතකොට දැන් කොයි විදිහට හිතන්න ගියත් මේක හූගාලා ගලාගෙන එනවනේ. හිතන්න කියන්නේ ජීවිතයේ හත්ය හොයන්න යොමු වෙලා තිබුණාට ගලාගෙන එනවා. බලන්න ඊළඟ ප්‍රශ්නේ එන හැටි. මත් එක මම කියන්නේ සවන්ති සබ්බ දිහි සෝතානං කින් නිවාරණං සෝතානං සංවරම් බ්‍රූහි
කේන සෝතා පිඨියරේ. දැන් මෙතනදී සෝත කියන වචනේ සාමාන්‍යයෙන් තණ්හාව කියන නිර්වචනය දෙනවා. හැබැයි සෝත කියන එකේ අර්ථය එනවා සැඩපහර කියන එක. එතකොට මේ තණ්හාව කියන කාරණාවේ කෘත්‍ය සැඩපහරක් එකයි කතා කරන්නේ. නිකන් නෙමෙයි. මම අර කිව්වේ මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා ඉච්ඡාවෙන් වේවිච්ඡාවෙන් ප්‍රමාදයෙන් මේක ප්‍රකට වෙන්නේ නැහැ කියන කාරණාවත් එක්ක හොයාගෙන යනකොට හොයන ගතිය එද්දී දැන් අර සැඩපහරක් කියන එක කිස්මතු වෙලා එනවා. තණ්හාව කියන සැඩපහර. ඒ කියන්නේ පැවැත්ම කිස්මතු වෙන සැඩපහර. දැන් මේ අජිත මේවා මේ කටපාඩම් කරගෙන ඇවිදilla මුලින් ප්‍රශ්නේ අහුවා. ඒ ප්‍රශ්නෙට දාලා අජිත ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. නැතුව කටපාඩම් කරගෙන ඇවිදilla දැන් මම මේක ඊටඟට අහනවා කියන එකක් එක නෙමෙයි. එහෙනම් දැන් මේ හිතන ක්‍රමයක් එක්ක මේ හිතන විදිහත් එක්ක හිතාගෙන යනකොට අන්න අර සැඩපහරක් වගේ ගලාගෙන එනවා. මොකද්ද මේ සැඩපහරක් වගේ මේ ගලාගෙන ඉන්නේ? මේ ධාරාව, මේ තණ්හාව කියන ධාරාව. මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ මේ සැඩපහර නැත්නම් මේ ගලාගෙන එන තණ්හාව කියන එක හැමතැනම මේ සැඩපහර ගලාගෙන එනවා. සවන්ති සබ්බදී සෝත සබ්බදී හැමතැනම. ඒ කියන්නේ දැන් ජීවිතය ගැන හොයන්න යමු වෙලානේ තියෙන්නේ. එතකොට හැමතැනම මොකද වෙන්නේ? මෙන්න මේ සැඩපහර ගලාගෙන එනවා. හැමතැනම මේ සැඩපහර මේ ධාරාව මේව ගලාගෙන එනවා. ගලාගෙන යනවා. සෝතානං කින් නිවාරණං. මෙන්න මේ සැඩපහර මේ සෝතය කියන මෙන්න මේ සැඩපහර කොහොමද මේ ආවරණය කරන්නේ? කින් නිවාරණ කොහොමද මේ සැඩපහර වළක්වාලන්නේ කොහොමද? මේ එන සැඩපහර. සෝතානං සංවරම් භූමි. මේ සැඩපහර සංවර කරන්නේ කොහොමද? මේ සැඩපහර වළක්වන්නේ කොහොමද? මේ සැඩපහර සංවර කරන්නේ කොහොමද? ඊළඟට අහනවා කේන සෝතා පිටියරේ. ඒ වගේම තමයි මේ සැඩපහර වහන්නේ කොහොමද? නැත්නම් වියලවල දාන්නේ කොහොමද? හැඩපහරින් නැති වෙන්නේ කොහොමද? ප්‍රශ්න තුනක් අහනවා. හැඩපහර ආවරණය කරන්නේ කොහොමද? නිවාරණය කරන්නේ කොහොමද? වළක්වන්නේ කොහොමද? හැඩපහර සංවර කරන්නේ කොහොමද? හැඩපහර වියලවා දාන්න නැත්නම් නැති කරලා දාන්නේ කොහොමද කියන මෙන්න මේ ප්‍රශ්නේ දැන් අජිත අහනවා. එතකොට මේ හැඩපහර කියන කාරණාවක් ඇටියට මේ තණ්හාවේ සිද්ධිය ගලාගෙන එන බවක් එක්ක මේ තණ්හාවේ සිද්ධිය. එතකොට ඒ කියන්නේ läග ගන්න බවක් එක්ක තණ්හාවේ සිද්ධිය මේ අජිත මේක හොයාගෙන යද්දි තමයි ඉස්මතු වෙන්නේ. මම අර ආශිසෝපම සූත්‍රයේම පැහැදිලි කරද්දී ඉස්මතු කරලා පෙන්නුවේ අපි උඩ ඉද්දි ජල හැඩපහරයි කියලා කියනවා. අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක හැඩපහරක් කියන එකක් නෙමෙයි. ජලයට බැස්සට පස්සේ තමයි හැඩපහරක් කියන එක හම්බෙන්නේ. එතකන් හැඩපහර කියන එක නිකන් ඒක අපි කියන එකක් ඒක හැඩපහරක් නෙමෙයි නිකන් ඔහි වතුරට හරි ලස්සනට ගලාගෙන යනවා. වේගෙන් ගලාගෙන හරි ලස්සනයි. හැඩපහරක් වෙන්නේ නැහැ. හැඩපහරක් වෙන්න අපි බහින්න ඕනේ. බහිනකොට තමයි මේකට හැඩපහරක් කියන්නේ. අන්න එතකොට දැන් අජිත මේ විදිහට හිතාගෙන යනකොට මේක හැඩපහරක් වගේ හොගාලා එනවා. මේක සංවර කරන්නේ කොහොමද? මේක වහන්නේ කොහොමද? මේක නැති කරන්නේ කොහොමද? මේක වේලවන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නේ අජිතට එනවා. ඔන්න අජිත මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ බුදුරණවහන්සේ වදාරනවා. යානිසෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේතේ පිඨියරේ. ඔන්න දැන් බුදුරණවහන්සේ පෙන්නනවා දැන් එයාට දැන් හැඩපහරක් අත්දැකීමක් හැටියට තණ්හාවේ වැඩපිළිවෙලක් කරන හැඩපහරක් ඉදලානේ තියෙන්නේ. දැන් ඒකනේ ඇහුවේ. ඔන්න දැන් බුදුරණවහන්සේ කරනවා යානි සෝතානි ලෝකස්මි. එතකොට දැන් එයාගේ ලෝකේ ඉදලා තියෙනවා. එතකොට මෙන්න මේ ලෝකයේ කෙරෙහි යෙදුන කාරණාව කෙරෙහි මොකද වෙන්නේ? ඒ යෙදුන කාරණාව කෙරෙහි යම් සැඩපහරක් වෙනවද? යම් සැඩපහරක් වෙනවද? සතිතේ සංනිවාරණ. ඒක ආවරණය කරන්න පුළුවන්. ඒක වළක්වන්න පුළුවන් සිහිය. ඒක වළක්වන්න පුළුවන් මොකද සිහිය. දැන් එතකොට දැන් මෙතෙන්ද එනකොට දැන් මම මේ දවස්වල අර භාවනා ක්‍රමයක් පැහැදිලි කරලා පෙන්වන සතිය පවත්වනවා කියන එකක් එක්ක විචක්ෂණ ගතියත් එක්ක දැන් මෙතනදී මේ අජිතට සතිය ගැන ප්‍රශ්නේන්නේත් සතිය ගැන බුදුරණවහන්සේ කතා කරන්නේ අජිත ජීවිතය පිළිබඳව හොයන්න පටන් ගත්තට පස්සේ
අවිජ්ජාය නිවුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදානප්පකාසති ජප්පා බිලේපනම් රෝසි දුක්ඛතස්ස මහබ්බයන් කියන මෙන්න මේ කාරණාව අජිතට පැහැදිලි කරාට පස්සේ අජිතට තේරෙනවා මේ සැඩ පහරක් වගේ තණ්හාව ගලාගෙන එනවා. තණ්හාව ගලානවා කියන්නේ මේ කාමයේ කියන එක නෙමෙයි. කියන්නේ läග ගන්න බවක් එක ඉස්මතු වෙවි එනවා. අර මම කිව්වේ ඇදිලා යනවා කියලා. ඇදිලා යන කාරණා. දැන් මේ ඒ විදිහේ සූත්‍ර තියෙනවා චේතනා සූත්‍රය ඊළඟට ඔය මට මතක හැටියට මේ චන්නෝවද සූත්‍රයේ පැහැදිලි කරන්නේ නති හෝති කියලා. නැම්මක් තියෙනවා. නතියක් නැමීමක් තියෙනවා. එතකොට මේ ඊළඟට තේර ගාතාවලත් ඕක තියෙනවා. එතකොට මේ නැමීමක් කියන යමුවීමක් කියන ඇදිලා යෑම. හැඩපහරක් යනකොට හැඩපහරෙන් පහළට ඇදිලා යන්නේ. එතකොට මෙන්න මේ වගේ ගතියක් දැන් මේ අජිතට වැටහෙනවා. දැන් එහෙනම් අජිතට කියනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ කෙරෙහි. දැන් අර ඒ විදිහට බෙදීමක් ලෝකයේ එදිනවනේ. මෙන්න මේකේ මේ හැඩපහරක් යම් කිසි විදියකින් එනවාද? මෙන්න මේක සතිය තුලින් ආවරණය කරන්නට ඕනේ. එතකොට සතියක් පිහිටවා ගන්නට ඕනේ. දැන් සතිය පිහිටවා ගන්නේ ඇති තියනවා මට තියනවා කියන කාරණාව එක්කද එහෙම නැත්නම් අවිද්‍යාවෙන් වැහිලා තියෙන මේ ලෝකයක් කියන වැඩපිළිවෙලක එක චින්තනයක් මෙහෙවිවි ඉන්න කෙනෙකුට ඒ ඉන්න බවක් එක සතිය පිහිටවන්නේ. ඒ ඉන්න බවක් එක්කනේ. එන සතිය කියන කාරණාවට ප්‍රත්‍ය වේලා තියෙන යෝනිසෝමනසිකාරය කියලා සංයුත්තනිකායේ සුද්ධංග සංයුත්ත තුලදී හම්බ වෙන කාරණාව සම්පූර්ණයෙන් මේකෙදි ඉස්මතු වෙනවා. එහෙනම් ඔන්න සතිය. ඒතකොට නම් අනිවාර්යයෙන්ම සතියක් අවශ්‍යයි ආවරණය කරන්න. සතියක් නැතුව මොන විදිහට අපි හිතාගෙන ගියත් ගලාගෙන එන බව විතරයි ජීවිතයේ තියෙන්නේ. ආවරණය කරන්න සතිය කියන කාරණා අත්‍යවශ්‍යමයි. සෝතානං සංවරම් භූමි. අන්න ඒ විදිහට සතියෙන් කියනවා සතිය වළක්වන්නේ සැඩපාර සංවර වෙනවා කියලා කියන සම්න්න එතකොට. දැන් සංවර වෙනවා. දැන් අර එන ගතිය අර මේ කලින් එනවට වඩා අර සංවරයක් තියෙනවා. ඒ වගේම තමයි හැබැයි වේලෙන්නේ නම් නැති වෙලාම යන්නේ නම් පඤ්ඤායේතේ පිටියරේ ප්‍රඥාවෙන් තමයි වියලවන්නේ. එතකොට දැන් මේ තණ්හාව කියන කාරණාව හැඩපාර කියන කාරණාව අන්න වියලවන්නේ මේ ප්‍රඥාවෙන්. එතකොට එහෙනම් ධම්මවිචේ සම්බොජ්ජංගියත් කතා කරනවා බොජ්ජංග භාවිතය ගැන කතා කරනවා විවේකනිසිත විරාගනිසිත නිරෝධනිසිත ඔස්සග්ග පරිණාම වශයෙන්. එතකොට මෙන්න මේ විදිහට බොජ්ජංග භාවිතය කියන කාරණාවත් සිද්ධ වෙමින් ප්‍රඥාව කියන කාරණාවේ උපරිමයම සිද්ධ වෙමින්. දැන් අර කොච්චර හිතුවත් නැවත මේක එනවනේ. එතකොට සතියෙන් ආවරණය කරන්නේ නැතුව ප්‍රඥාවෙන් වියලවන්න බෑ. ප්‍රඥාවෙන් වියලවන්න සතියෙන් ආවරණයක් කරන්න වෙනවා. ඇයි දැන් අර එන කාරණා හැම එකම කොච්චර විචක්ෂණයක් කර ඉන්න ගියත් සම්පූර්ණයෙන් ඒ කාරණාව අර සියල්ලක්ම අහුවෙලා තාර්ථය දකින්න බෑ. ඒකයි සතියෙන් ආවරණයක් කරන්න ඕන නැත්තේ. හැබැයි මේ සතිය යෝනිසෝ මනසිකාරයක ගොඩනැගිච්ච සතියක්මයි. නිකන් සතියක් නෙමෙයි. ඒතොරොන්න සතියෙන් ආවරණය කරන්නේ සංවර කරන්නේ ප්‍රඥාවෙන් තමයි වියලවල දාන්නේ මේ සැඩපහර සිදුවෙන ගතිය. ඔන්න ඊළඟට අජිතා යහනවා. දැන් මේ විදියට දැන් ඉන්නකොට දැන් අජිතට දැන් බලන්න මේ චින්තනයත් එක්ක ඉන්නකොට යාගේ වැටහීමේ ගතිය නැත්නම් ඒ අජිතට මේ හිතන විදිය දැන් මෙතන විශේෂ කාරණාවක් තමයි බුදුරන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැක්කා බුද්ධ කියලා දැනගත්තා. එතකොට යමු වීම අසාමාන්‍යයි. එතකොට මේ කරුණු ඒ විදිහට ඒ කරුණ එක්කම හිතනවා. අන්න ඒක තමයි විශේෂම කාරණා. ඊළඟට අහනවා දැන් අර කරුණුත් එක්ක දැන් දකිමින් වාසය කරනවා. නිකන් ඔහේ ප්‍රශ්න කර ඉන්නව නෙමෙයි. අජිත අහනවා මේ විදිහට කියන්නේ පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාරිස ඒතම් මේ පුට්ඨෝ පබ්‍රූහි කතේතං උපරුජ්ජති. දැන් ලස්සන කාරණාවක් තව අහනවා. දැන් ඔන්න මේ ප්‍රශ්නේ මම ඇහුවා කියලා ලකුවට හිතේද කියන්න අමාරුයි. දැන් අපිට දැන් මෙතනදී ලෝකය කියලා එකක් කිව්වා.
තණ්හාව කියන කාරණාවක කතා කරා. දැන් මේ කාරණා ටික ඉක්ම වෙනවා කියන කාරණාව පිළිබඳව ආයි අලුතෙන් ප්‍රශ්නයක් අජිතට එන්න ඕනේ නේ. අඥානකම කියන කාරණාවත් තණ්හාව කියන කාරණාවත් ඉක්ම වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් හැබැයි අජිතට තියෙනවා මොකක් එක්කද මේ හිතන ක්‍රමයක් එක්ක වැටහිච්ච ගතිය. සිහිය පිහිටවන ගතියක් තියෙනවා. ඒ වගේම ඒ කාරණා ඒ නුවණත් ඒ වැටහීමත් එක්කම මොනවා හරි ස්වභාවයක් දැන් ඔන්න නාම රූප කියන කතාවේ කතා කරන්නේ නම් කරන ස්වરૂපයක්. ඒතර නම් කරන ස්වરૂපය කියන කාරණාවක් නේ ප්‍රඥාව කියන්නේ නේ. සතිය කියන්නේ ඒත් නම් කරන ස්වરૂපයන්නේ. දැන් මේ අහන ප්‍රශ්නේ බලන්නකො. පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාරිස. මාරිස කියලා කියන්නේ දැන් මේ පැහැදිලිම උපරිම උතුමාණෙනි මේ ප්‍රඥාවද මේ සතියද නාම රූපද කියන මේවා. උතුමාණෙනි ඔන්න ප්‍රශ්නේ අහන උතුමාණෙනි ප්‍රඥාවද සතියද නාම රූපද නම් කරන ස්වરૂපද කියන මෙන්න මේවා ඒතම් මේ පුට්ටෝ බබ්‍රෝහි කත්තේතං උපරොජ්ජති. මම ඔබගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. මගේ මේ ප්‍රශ්නේ විසඳන්න. මෙන්න මේවයි මම අහන්නේ. මෙන්න මේ කරුණු කත්තේතං උපරොජ්ජති. මෙන්න මේ උපරෝධණය වෙන්නේ කොහෙද? මේ කාරණා උපරෝධණය වන්නේ කොහෙද? උපරෝධණය කියලා කියන්නේ දැන් අර කේවඩ සූත්‍රයේ හැමත් තියෙන්නේ අර පඨවි ආපෝ තේජෝ වායු නිරුද්ධ වන්නේ කොහෙද කියලා අහන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිරුද්ධ වන්නේ කොහෙද කියලා අහනකොට ඇති බවක් කතා වෙලා ඉවරයි. උපරෝධණය වෙනවා කියලා කියනකොට අර ලෝකේ පරියායෙන් නිරුද්ධ වෙනවා කියන කාරණාවකුත් නෙමෙයි කතා කරන්නේ. උපරෝධණය කියලා කියනකොට අන්න මේ නොපිහිටනවා කියන කාරණාව. කොහෙද මේක උපරෝධණය වෙන්නේ? පිහිටන් නැති වෙන්නේ. ඒ කාරණාවක් නොයෙදෙන්නේ. මොකද ප්‍රඥාවයි සතියයි නම් කරන ස්වરૂපයයි. ප්‍රඥාව කියන එකත් නම් කරන ස්වરૂපයක්. සතිය කියන එකත් නම් කරන ස්වરૂපයක්. ලෝකය කියන එකත් නම් කරන ස්වરૂපයක්. අපට මේ නාම රූප කියන කාරණාවේදී වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් හතර මහා භූතයන්ගෙන් හටගත් දේවලුත් කියලා තවත් නම් කරන ස්වરૂපයකට කොටු වෙන්න බුදුරණවහන්සේ දුන්නේ නැහැ. දැන් අද අපි ගොඩක් වෙලාවට කරන්නේ මේක තවත් නම් කරන ස්වરૂපයකට කොටු කරගන්න යන එකනේ. එතකොට නම් කරන ස්වરૂපයකට කොටු කරගන්න බවක් එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ නාම රූප කියන කාරණාව පැහැදිලි කරේ. තවත් නම් කරන ස්වરૂපයකට යන්න නෙමෙයි. ඒකේ වැඩපිළිවෙල. ඒ කියන්නේ දැන් ඔය යෙදීම් බලන්නකො. ප්‍රඥා බවක් කියනකොට සති බවක් කියනකොට යෙදීම කියන කාරණාව විදීමක් වෙලා නේද? යෙදීම කියන කාරණාව හඳුනා ගැනීමක් වෙලා නේ. එතකොට වේදනා සංඥා යෙදීම කියන කාරණාව චේතනා බවක් වෙලා. යෙදීම කියන කාරණාවක් වෙලා. යෙදීම කියන කාරණාව බව අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ කරුණු කතා කරන්නෙම දැන් හැබැයි මේ බුදුරන් වහන්සේගෙන් අහන්නේ නම් කරන ස්වરૂපය පිළිබඳවමයි. ඒතර ස්වરૂපයක් කියන කාරණාවක් ඒ කියපු විදිහෙන්ම ඉස්මතු වෙලා ඉවරයිනේ. හැබැයි බුදුරන් වහන්සේ මේක වෙන් කරලා කතා කරනවා උත්තර දෙනකොට. මොන උත්තරය දෙනවා බුදුරන් වහන්සේ මේ නාම රූප කියන කාරණාවත් ප්‍රඥාවත් සතියක් කියන එක උපරෝධණය වෙන්නේ කොහෙද කියලා උතුමාණනි කියලා බුදුරන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. බුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට උත්තරය දෙනවා. මේ විදිහට කියන්නේ යමේතං පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ යතනා මංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ අජිතට කියනවා මේ විදිහට. මොකද්ද කියන්නේ?
අජිත දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවානේ. යමේතම් පඤ්ඤං අපුච්චි අජිතං වදාමිතේ. අජිත දැන් ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම දැන් ඔබට ඒ ප්‍රශ්නෙට මෙහෙම වදාරනවා. ඒ විදිහටම බුදුරණවහන්සේ දේශනා කරනවා. යත් නාමංච රූපංච. යත් නාමංච රූපංච කියලා දැන් බුදුරණවහන්සේගෙන් ඇහුවා නම් කරන ස්වરૂපයක් පිළිබඳව. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යත් නාමංච රූපංච. දැන් මෙතනදී නම් කිරීමත් ස්වરૂපයත් කියලා දෙක වෙන් වශයෙන් කතා කරනවා. ඒ කතා කිරීම තුලම කියවිලා ඉවරයි නම් කරන ස්වરૂප කියන බවක් ඉස්මතු නොවී. දැන් අපි පටිසමුප්පාද ඉගෙන ගන්නදී දන්නවා නාමයයි රූපයයි කියන කාරණාව අර මහනිදාන සූත්‍රයේ තියෙන නාමකාය පටික සම්පස්ස රූපකාය වචන සම්පස්ස කියන විග්‍රහත් එක්ක ඒ දෙක වෙන් වෙලා කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙන් වෙලා කතා කරන දේ තුලම විග්‍රහ වෙන්නේ මොකද්ද? ඉක්මවීමනේ. වෙන් වෙලා කතා කරන දේ තුලම ඉස්මතු වෙනවා ඉක්මවීම. අජිත යම් ඒ නාමයත් ඒ වගේම ස්වરૂපයත් ඉතුරු නැතුව උපරෝධණය වෙනවද? විඥානස්ස නිරෝධේන. දැන ගැනීම කියන කාරණාව නිරෝධයෙන් තමයි ettේතං උපරෝධ්‍යති. ඒ සියල්ලක්ම උපරෝධණය වෙන්නේ. අන්න ඒ සියල්ලක්ම උපරෝධණය වෙන්නේ දැන ගැනීම කියන කාරණාව නිරෝධයෙන්. මෙතන තියෙනවා ලස්සන අර්ථයක් තව. දැන් මෙතනදී බුදුරන් වහන්සේගෙන් ඇහුවේ පඤ්ඤාචේව සතිචේව ප්‍රඥාව සතියත් ඇහුවනේ. නම් කරන ස්වરૂපයත් ඇහුවා. බුදුරන් වහන්සේ දෙන උත්තරේ තුල තියෙන්නේ නාමයත් ස්වરૂපයත්. නම් කරන ස්වરૂපයත් නෙමෙයි නාමයත් ස්වરૂපයත් උපරෝධණය වෙන්නේ. එතකොට නාමයත් ස්වરૂපයත් උපරෝධණය වෙනවා කියලා කතා කරනවා ප්‍රඥාව සතිය කතා කරන්නේත් නැහැ නාම රූපේ කියන නම් කරන ස්වરૂපය කියන විග්‍රහයක් දෙන්නෙත් නැහැ. ඊළඟට තමයි මතක ඇති මහා වේදල්ලි සාරිපුත්‍ර උත්තමයන් වහන්සේ විග්‍රහකින් අහනවනේ කොට්ටේ ස්වාමීන් වහන්සේ විඥානයයි ප්‍රඥාවයි කියන කාරණා දෙක වෙන් කරන්න පුළුවන් දානවා. බෑ කියනවා. මේ දෙක වෙන් කරන්න බෑ. මේ දෙක එකටයි පවතින්නේ. මොකද දෙකම කතාවක් වෙලානේ. ප්‍රඥාවත් කතාවක් වෙලා නම් අනිවාර්යෙන් වෙන් කරන්න බෑ. ප්‍රඥාව අවබෝධ කරන්න තියෙන්නේ ප්‍රඥාව වඩන්න තියෙන්නේ විඥානය අවබෝධ කරන්න තියෙන්නේ. එතකොට හැබැයි විඥානය අවබෝධ කරගන්නවා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ විඥානයෙන් දැනගැනීම. ඔය කාරණාවල් වෙන්නේ. එතකොට ප්‍රඥාව කියන කතාවක් කිව්වත්, සතිය කියන කතාවක් කිව්වත්, නම් කරන ස්වરૂපය කියන කතාවක් කිව්වත්, ඔය කතා සියල්ලක්ම මොකද්ද සිදු වෙන්නේ? දැන ගැනීමක්. ඒ කතා සියල්ලක්ම දැන ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. විඥාණය කියන කාරණාවේ යථාර්ථවාදී කරුණ කතා කරා නම් අර මජ්ජේ සූත්‍රයේ කතා කරන්නේ නාමංචකෝ ආවුසෝ ඒකවන්තෝ රූපං ဒ ුතියවන්තෝ විඥානං මජ්ජේ. එතකොට විඥාණය දැන ගැනීම කියන කාරණාවේ අර්ථය අර්ථාන්විත වෙනවා කියලා කියන්නෙම ප්‍රඥාවේ කෘත්‍ය සිදුවීම මිසක් ප්‍රඥාව බව දැන ගැනීම නෙමෙයි. ප්‍රඥාවේ කෘත්‍ය සිදුවීම මිසක් ප්‍රඥාව බව දැන ගැනීම නෙමෙයි. ප්‍රඥාවක් බව දැන ගැනීමක් හේතුණා නම් ඊතර වීමක් වෙන්නේ නැහැ. ප්‍රඥාවේ කෘත්‍ය සිදුවීම කියන කාරණාව අර්ථාන්විත වෙනවා නම් නාමයකුත් රූපයකුත් කියන මේ කරුණු දෙයක් කතා කරන්න පුළුවන්. නාමයකුත් ස්වરૂපයකුත් කියන කතා කරන්න බෑ. නාමයකුත් ස්වરૂපයකුත් කියන කතා කරන්න බැවි නම් ප්‍රඥාවේ අර්ථය අර්ථාන්විත වෙනවා නම් ප්‍රඥාව සතිය කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. අන්න එහෙනම් අනිදස්සන විඥානීය කියන කාරණාවත් විග්‍රහ කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සියල්ලක්ම නොපිහිටෙම කියන කාරණාවත් එක්ක. එහෙනම් මේ දැන ගැනීම කියන නිරෝධය. දැන ගැනීම කියන නිරෝධය කියලා කියන්නේ දැන ගැනීම වැටහිච්ච බවක් වූ ප්‍රඥාව ලැබීමක් නෙමෙයි. දැන ගැනීමක් නැති වෙච්ච බවක් කියන කාරණාවක් නෙමෙයි. දැන ගැනීමක් නැති වෙච්ච බවක්. දැන් අපි දැන ගැනීමේ නිරෝධය කියනකොට අපට දැන ගැනීමක් නැති වෙච්ච බවක් දැනගන්නවා න ะ. ඒක දැන ගැනීමේ නිරෝධය නෙමෙයි. බලන්නකො මේ සක්කායට කොටු වුණාට පස්සේ කොහෙන් හරි අපි අපේ යෙදීම් තුල අත්දැකීමක් ලබන්න තමයි ලෝකෙ හොයන්නේ. දැන් මේ අජිත මේ ප්‍රශ්න අහගෙන එනකොට දැන් බලන්න අජිත රහතන් වහන්සේ ගැන කියන්න අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. බුදුරන් වහන්සේ සෝතාපන්න කෙනෙක් ගැන කියන්න අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. බුදුරන් වහන්සේට කිසි දෙයක් කියන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. හැබැයි
මේ පිළිබඳව ඥානයක් අජිතට ඇවිදලා තියෙනවා. මේ ඊළඟ ප්‍රශ්نين ඒක කාරණාව ඉස්මතු වෙනවා. ඒ කියන්නේ දැන් අපි දාගන්න ලේබල් එකකින් තොරව ඒ හික්මීම සහ නිවීම කියන කාරණා පිළිබඳ නිරෝධය පිළිබඳව මේ ඥානයක් අජිතට ඇවිදලා තියෙනවා. දැන් එතකොට ඔන්න අජිත මේ සියල්ලක්ම ඔන්න අජිතට දැන ගැනීමක් කියන්නේ ඒ අනුව චින්තනයක් මෙහි වුණා. ඊළඟට ඔන්න අජිත අහන අවසාන ප්‍රශ්නය ඒකත් මාත් එක්ක මම කිව්වම කියන්නේ යේච සංඛාත ධම්මාසේ යේච සේඛා පුතු ඉද තේසං මේ නිපකෝ ඉරියං තේසං මේ නිපකෝ ඉරියං පුට්ඨෝ පබ්‍රෝහි මාරිස නජිත අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බලන්නකෝ මේ කාරණාව මේකෙත් අහනවා මේ ප්‍රශ්නය අහද්දිත් දැන් කලින් ප්‍රශ්නය අහද්දිත් ඒ විදිහටම යහ උතුමාණෙනි කියලා මාරිස කියන්නේ උතුමාණෙනි සංඛාත ධම්ම කියන්නේ ධර්ම අවබෝධයේ ඇති ධර්ම අවබෝධයටපත් වෙච්ච. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම යථාර්ථයේ දැක්ක. කියන්නේ රහතන් වහන්සේට දෙන නිර්වචනය. දැන් රහතන් වහන්සේ කියන කතාවක් ආවෙත් නැහැ. අරහං කියන කතාවක් ආවෙත් නැහැ. නිවුණා කියන කතාවක් ආවෙත් නැහැ. දැන් අජිතව කවකත් අහලත් නැහැනේ. දැන් නිවුණා කියන කාරණාව නම් හරි විමුක්තිය කියන කතාව තියෙනවානේ. උපාදාන නැහැ, තණ්හාව නැහැ, රහතන් වහන්සේට. ඒ කතාව මොකුත් නැහැ. ඒවා ඔක්කොම ඩික්ෂනරි වල අපේ ශබ්දකෝෂේ තියෙන වචනනේ. දැන් මෙයාට මේ කරුණුත් එක්ක මේ හිතාගෙන යනකොට මොකද වුනේ? සංඛාත ධම්ම කියනකොට අවබෝධ කරගන්න ලද ඇති. කියන්නේ අවබෝධ නැත්නම් විමසීමෙන් යුක්ත වෙච්ච කෙනා, අවබෝධයෙන් යුක්ත වෙච්ච කෙනා. මෙන්න මේ කාරණාව තමයි අහන්නේ. සංඛාත ධම්මාසේ. යම් කිසි මේ සංඛාත ධම්ම නැත්නම් මේ අවබෝධයෙන් යුක්ත නැත්නම් විමසීම් ලද දහම් ඇති. කියන්නේ ඒ ත්‍රිචක්ෂණයෙන් යුක්ත නැත්නම් මේ ධර්මයටපත් වෙච්ච. මෙන්න මේ අය එහෙම අය ඉන්නවද? ඒ වගේම ඊට සේකා පුතුයිද? ඒ වගේම මෙහි ඉන්නවද මේ හික්මෙන? බොහෝ අය ඉන්නවද මේ හික්මෙන? දැන් අපට හික්මෙනවා කියන වචන එනකොට අපට එනවා හික්මෙනවා කියනකොට අන්න ආර්ය සද්ධානුසාරී අන්න සෝතාපන්න අන්න සකදාගාමි අන්න අනාගාමි අන්න අරහත් මාර්ගය කියලා අපට අර අමුතු ලිස්ටයක් එනවනේ. දැන් මේ විදිහට ඉඳීමේ කෘත්‍යයක් අජිතකේ තියෙනවා. එතකොට එහෙනම් මේ බොහෝ අය මේ හික්මෙන බවක මෙහි ඉන්නවද? ඒ වගේම මේ සංඛාත ධම්ම නැත්නම් මේ විමසන ලද දහම් ඇති නැත්නම් අවබෝධයටපත් වෙච්ච අය ඉන්නවද? මෙන්න මේ දැන් ඔන්න දැන් මේ එහෙම ඉන්න කොටස් දෙකක් ගැන අහන්නේ. රහතන් වහන්සේ සෝතාපන්න අදාළ නැහැ. මේ වචන දන්නෙත් නැහැ. මේ වචන අහලත් නැහැ. මේ ධර්මපරියාය එක්කම මේ අවබෝධයෙන් යුක්ත අය සහ මේ ක්‍රමයේ හික්මෙන අය. ඔන්න ඔය ප්‍රශ්න දෙකයි අහන්නේ. තේසම් මේ නිපකෝ ඉරියං අන්න ඒ කට්ටිය ගැන අහනවා. ඒ හික්මෙන අය ඒ පිරිස අය පුට්ටෝ බබ්බිමාරිස උතුමානි මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ ජීවිතේ ගත කරද්දි මේ අය ඒ අයගේ ජීවිතේ ගත කරනකොට ජීවිතේ පවත්වනකොට ඒ කියන්නේ ඉරියව් කියලා කියන්නේ මේ ඉරියව් පවත්වනකොට මේ ජීවත් වෙනවා කියන කාරණාව. මෙන්න මේ ජීවිතේ පවත්වනකොට අන්නේ අයගේ ඒ නිපකෝ අයගේ ඒ ජීවන රටාව ජීවත් වීම පිළිබඳව උතුමාණෙනි මට අන්නේ කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට දැන් ඒ නුවණ තියෙන හික්මෙන සහ සංකාත ධම්ම ස්වභාවයට පැමිණිච්ච අයගේ මේ ජීවන ස්වභාවය මේ ඉරියව් පවත් මේ ජීවත් වෙනවා කියන කාරණාව එයාලට සිදුවන්නේ කොහොමද? දැන් එතකොට දැන් මේ අහන ප්‍රශ්නේ තුලදීම ධර්මපරියායක් අහනවද? නැහැ. ඔන්න පටලවා ගත්තොත් වර්ධින කරුණ තමයි ඊළඟට. ධර්මපරියායක් නෙමෙයි අහන්නේ. ධර්මපරියාය තුලදී ඔන්න දැන් මේ අජිතට නිවීම සහ හික්මීම කියන මේ කරුණු දෙකම ඥානියක් බවට නැත්තම් ඒ ස්වභාවයේ වැටහීමක් තියෙනවා. ඒ අයගේ ජීවන රටාව කොහොමද? හික්මෙන සහ ඒ සංකල්ප ධර්මයේ පැමිණි අයගේ ජීවන රටාව කොහොමද? මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. ඔන්න උත්තරය දෙනවා බුදුරජාණන් වහන්සේ. මේක කියන්නේ ඒ විදිහටම කාමේසු නාභිගිජ්ජය මනසා නාවිලෝසියා කුසලෝ සබ්බ ධම්මානං
සතෝ භික්ඛු පරිබ්බජේති. උදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් එයාලගේ ජීවන රටාව. දැන් ඔන්න යථාර්ථයක් මම හිතන්නේ මේ කාරණා ගොඩාක් පැහැදිලි කරලා පෙන්නනවා මේ බුදුරන් වහන්සේ රහතන් වහන්සේ සාන්‍ය මුත්‍තිකාමින් සුන්දරයි මුත්‍තිකාමින් අයගේ ලෝකේ ජීවත් වීම කියනකොට ප්‍රධානම කතා කරන්න තියෙන කාමයේ කියන කාරණාව නැහැ කියන එක. ඒතකොට කාමයේ එක්ක නැහැ කියන කාරණාවේ අර්ථය මේ ලෝකේ ජීවත් වෙනවා කියන කරුණ. කාමයේ කියන කාරණාව යථාර්ථවාදව කතා කරනවා නම් ධර්ම ස්වභාවයත් එක්ක යන්නට ඕනේ. දැන් මේ කතා කරන්නේ මේ ඉරියව් පවත්වන විදිහ. ඒතකොට කාමයේ තුනාබෙකිච්චේ. කාමයේ කෙරෙහි ගිජු භාවයක් නැහැ. කාමයේ කෙරෙහි ගිජු භාවයක් නැහැ. ගිජුවන්නේ නැහැ. මනසානා විලෝසිය. ඒ වගේම තමයි මනස කැළපෙච්ච බවක් නැහැ. ඔන්න දැන් මේ කාගේ ජීවිතවලද මේ ස්වභාවය? දැන් අපේ පැත්තෙන් අපි අරන් බලමුකෝ. අජිතගේ පැත්තෙන් සංකාත ධම්ම සහ සේක කියන මේ නිර්වචනය ආවා. සේක හික්මන සහ රහතන් වහන්සේලාගේ. එතකොට ඒ උත්තමයන්ගේ ජීවිතේ කැළපිලි බවක් නැහැ. කැළඹිලි බවක් නැහැ, කාමයන්ට කිසි බවක් නැහැ. දැන් කාමයන් ඉක්මවුවා කියලා සම්පූර්ණයෙන් කතා කරේ නැත්තේ ඒක අපිට ධර්මපරියායකට එක්ක යන්න වෙනවා. එතකොට නැත්නම් ආයෙත් ඒක කියන කතාවත් එක්ක ගන්නත් බැරි වෙනවනේ. ධර්මපරියායට නැත්නම් යන්නත් වෙනවා. හැබැයි ගිජ්ජ කියන්නේ ගිජු නෑ කාමී කියන්නේ. කාමේ නෑ කියන කතාව නෙමෙයි කතා කරන්නේ කාමයට ගිජු නෑ. දැන් ලෝකේ පරියායෙන් අපි ගත්තොත් ලෝකේ ජීවත් වෙන දින හතන් වහන්සේ නමක් වුණත් කතා මේ කෑම රස භුක්ති විඳිනවනේ. එතකොට අපට දැන් අපි මේ පැත්තකට ගිහලා බලුවොත් රසය කියන එකට රසයි කියලා මේක රස නැහැ කියලා කියන්න පුළුවන්. එතකොට එහෙනම් එතනදී කතා කරන්න බලන්න ගිජු නැහැ කියලා. එතකොට එහෙනම් ජීවන රටාව ගත්තට පස්සේ රහතන් වහන්සේත් සේකයත් ඕනම කෙනෙකුගේ ස්වභාවය තමයි අන්න කාමයට ගිජු නැහැ, මනසේ කැළඹිලි බවක් නැහැ. ඒ කියන්නේ හරීම දැන් මේ ලෝකයක ජීවත් වෙනතර හරි සංසිඳිච්ච බවක් කියන්නේ සමාධියක ඉන්නවා කියන එක නෙමෙයි. අර යථාර්ථවාදී ජීවිත පැවැත්මක් තියෙන නිසා ලෝකයේ ඉදිරිය ඕන ප්‍රශ්නයක් කෙරේ උපේක්ෂාවෙන් බලමින් ජීවිතය ගත කරන්න පුළුවන්. මනසානා විලෝසිය. කුසලෝ සබ්බ ධම්මාන. අන්න ඊළඟ කාරණාව. ඒ තමයි සියලුම ධර්මයන් කෙරෙහි දක්ෂයි. කුසලෝ සබ්බ ධම්මාන. සියලුම ධර්මයන් කෙරෙහි දක්ෂයි. එතකොට සියලුම ධර්මයන් කෙරෙහි දක්ෂයි කියනකොට සබ්බ ධම්මානං කියන කාරණාවත් එක්ක කතා කරාට පස්සේ හැම පැත්තක්ම යෙදෙන කාරණාව ඒක ධර්මයක්. ඊළඟට ධර්මයේ කියන කාරණාව ඒක ධර්මයක්. ඊළඟට කටයුතු කියන කාරණාවත් එක්ක දැන් අපි ගත්තොත් මේසන් වැඩ කරන්න පුළුවන් බැයිද කියන කාරණාව නෙමෙයි. ඒ කටයුත්තේ ඉන්න පුළුවන් කියන කාරණාව. එතකොට මේ සියලුම ධර්මයන් කෙරෙහි දක්ෂතාවයක් තියෙනවා. සතෝ භික්ඛු පරිබ්බජති. අන්නේ භික්ෂුව මොකද වෙන්නේ? ඒ භික්ෂුව සිහියෙන් යුක්තව හැසිරෙනවා. ඔන්න ඔය විදිහටයි මේ භික්ෂුව සිහියෙන් හැසිරෙන්නේ. එතකොට සිහියෙන් යුක්තව සියලු ධර්මයන් කෙරෙහි දක්ෂතාවයෙන් යුක්තව කාමයන්ට කිජු භාවයකින් තොරව කැළමිලි භාවයකින් තොරව ඔන්න ඉන්න කෙනාගේ හැසිරීම කතා කරනවා. බාන කොච්චර අංග සම්පූර්ණ විදිහට යථාර්ථවාදී විදිහට ජීවිතේ හිතමින්ම දැන් අලුතෙන් ආයේ රහතන් වහන්සේ ගැන හොතාපන්න කෙනා ගැන මාර්ගයට හැමිනීම ගැන පංච උපාස්කන්ධය උද්‍යවය දැකීම ගැන ආයතන යථාර්ථය දැකීම ගැන පටිසම්පාද දැකීම ගැන ඒ කතා ඔක්කොම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා ඔක්කොම කෙනෙකුට හිතන රටාවට අදාළ විදිහට හිතන්න දුන්නේ වයි. එතකොට අර නම් කිල්ල මොකුත් නෑ. දැන් අපිට මේක ආව ගමන් අර නම් කිල්ල ටිකට ඔක්කොම පුටු කරගෙන අපි මේකට අනුව හිතන ස්වභාවයට යන්නේ නැහැ. නමුත් මේ අජිතට මේ ප්‍රශ්න අහමින් යන කාරණාවට බුදුරණවහන්සේ දුන්නේ උත්තර ටිකත් එක්ක ඒ එක්කම හිතාගෙන යනකොට දැන් ආය ආපස්සට කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ එක්කම හිතාගෙන යනකොට මේ ප්‍රතිපදාව මේ විදිහට වෙනකොට අන්න ඒ සුන්දර ජීවිත පැවැත්ම ගැන අහනවා. ඉතින් මේ ටික තමයි අජිතගේ ප්‍රශ්න ටික. එතකොට අජිතගේ මේ ප්‍රශ්න ටිකත් එක්ක මේකේ පසුගාථාවලදී තියෙනවා. ඉතින් අජිතත් රහත් වෙනවා කියලා පසුගාථාව තුළදී. එතකොට මේ විදිහට ප්‍රශ්න අහන්නට මේ හැකියාවක් සහ ඒ විදිහටම අනුගත වීමත් එක්කම මේ ප්‍රශ්නත් එක්ක අනුගත වීමත් එක්කම යොමු වෙන්න පුළුවන්කම තිබුණෙම මේ අජිතලාගේ තිබිච්ච සත්පුරුෂකම ඒ වගේම ගුණවත්කම හිතන ගතිය මේ සියල්ලක්ම එක්ක ඒවා නැති වුණා නම් මේ විදියට යොමු වෙන්න විදියක් නැහැ. මෙහෙම නැමෙන්න අනුගත වෙන්න මේ කාරණාවක් කරන්න විදියක් නැහැ. හැබැයි අධික ප්‍රඥාව තියෙන, ඒ කියන්නේ කොහොමත් ප්‍රඥාවක් තියෙන කෙනාගේ ලක්ෂණයත් ඒක තමයි. නැත්තම් ප්‍රඥාව කියලා කියන්නේ අපි අර නිකන් දැනුමක් එහෙ මෙහෙ ගලපන එකට විතරයි.
මේකේ මොනවා හරි අහන්න තියෙනවනම් අහන්න. විග්‍රහයක් එක්ක පැවැත්ම කියන අදහස නැහැ. තණ්හාව තේරීම කියලා පැවැත්ම කියලා කියනවා. මොකද මම අර නැමෙනවා කියලා කිව්වේ නැතියක් කියලා. එතකොට අපි යමකට නැමෙනවා කියලා කියන්නේ යමක් හම්බ වෙනවා කියන එක. දැන් මේ අහන්නේ කාමයන් එක ඉන්න අය නෙමෙයි. දැන් අපට ගත්තාම අපි අර සාමාන්‍යයෙන් ගත්තාම මේ යමකට කැමැත්ත කියන කාරණාව කියන්නේ. නමුත් මෙතනදී සම්පූර්ණයෙන් මේ ඉස්මතු වෙලා ඉන්නෙම ඒකට ඇදිලා යනවා. නැත්නම් ඒකට නැමිලා තියෙනවා. ඒ යමක් කියන කාරණාවක් ඉස්මතු වෙනවා කියන්නේ. දැන් ওই යමක් කියන කාරණාවක් ඉස්මතු වීම තණ්හාවක් කියන බව විචක්ෂණයක් නැති තැනදී ඉස්මතු වෙන්නේ නැහැ. විචක්ෂණයත් එක්කම තමයි පැවැත්ම කියන යමක් කියන කාරණාව. දැන් පැවැත්ම කියනකොටත් අපට ගන්න පුළුවන් නේ ටික වෙලාවක් යමක් තියනවා කියලා. දැන් ටික වෙලාවක් යමක් තියනවා කියන එකත් නෙමෙයි දැන් හැඩ පහරක් ගලාගෙන යනවා වගේ හොගාලා එනවා කියන කාරණාව. එතකොට අන්නේ කෘත්‍යය. හැඩ පහරක් එනවා වගේ හොගාලා මේක එනවා. එතකොට එහෙනම් අර ටික වෙලාවක් හරි තියනවා කියන එක නෙමෙයි යමක් කියන නිර්වචනයකට එන්න ඉඩක් තියෙනවා. ඒ කියන්නේ නම් කරන ස්වરૂපයක් කියන කාරණාවක් කියන්නේ අපට දැන් නම් කරන ස්වરૂපයක් කරන අපට මතක් වෙන්නේ ඔන්න ස්වාමීන් වහන්සේ කටහඬ ඔන්න රූපය කියලා. එහෙම නෙමෙයි. හිතාගෙන යන ඒ විචක්ෂණ සීලී බවත් එක්ක යම්කිසි ස්වභාවයක් ප්‍රකට වෙනවා කියන එක. ඒකේ ඉන්නවා කියන එක නෙමෙයි. අර සැඩපහර ගලන් යනවා වගේ සැඩපහර යනකොට එක සැඩපහරක් නෙමෙයි තියෙන්නේ. සැඩපහරකට අහු වෙලා යනකොට වතුර හොගාලා එනවා. අන්න ඒ වගේ ස්වභාවය තමයි. පැවැත්ම කියන එක තමයි. හැබැයි පැවැත්ම කියන කාරණාවත් අර läගගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඇත්තටම පැවැත්ම කියන කාරණාවේ යථාර්ථවාදීව පැවැත්මේ නිර්වචනයේ අර්ථාන්විත භාවය එනවනම් läගගෙන ඉන්නවා කියන කාරණාවක් එක්ක ඉන්නේ නැහැ. මොකද ඒ läගගෙන ඉන්න බවක් නෑනේ කොහොමද? එහෙනම් අර මේ සැඩපහරක් ගලාගෙන යනවා වගේ ස්වභාවයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ තණ්හාවේ පුත්‍ය කතා කරන තැන් වල කතා කරනවා නේ ඕනෝනේ අනේ ඒ ස්වභාවයට විග්‍රහයක් නේ ඒ විදිහේ වගේ විග්‍රහයක් කොහේ ඉතිරි ප්‍රාත්මක් වගේ එතකොට ඒක දැන් දුක්ඛ සමුදය කියන කාරණාව ඥානයක් හැටියට කරන විග්‍රහය. දැන් මෙතනදී කරුණ තියෙන්නේ දකින්න විදිහත් එක්ක යනකොට දැන් නිරෝධ ඥානෙකුත් තියෙනවනේ. දැන් අතනත් හරිය නිරෝධ ඥානයක් තියෙන බැයි ඥානීය විග්‍රහය තමයි පුළුල්ව කතා කරන්නේ. පොණෝ භවිකා කියන කාරණාවේදී දැන් අපට සාමාන්‍යයෙන් හිතන කාරණාව තියෙන්නේ යමක් හම්බුනහම ඒක එකනේ ආයපට මේ පැවැත්මක් ඉක්මතු වෙන්නේ. දැන් එහිම්මම කියන එක නෙමෙයි. දැන් ඥානීය කියන කාරණාව එක්කත් සකස් වීමක් තියෙනවනේ. එතකොට ඥානීය කියන කාරණාව එක්ක සකස් වීමක් කියනකොට තණ්හාව කියලා ලැබීමක් හැටියට උපාදානයක් කියන කාරණාවක් නැහැ. නොචස්ස නොච මේසියා කියන කාරණාවත් එක්ක තියෙනවනේ. අන්න ඒ වගේ තණ්හාව කියන කාරණාවෙන් දැන් ඊළඟට එකක් මේක හරිම අර්ථය ආශ්‍රව කියන එක. ආශ්‍රව කියන නිර්වචනය. ඒතර කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව තුන භවශ්‍රව තියෙනවානේ. ඒ ආශ්‍රව කියන නිර්වචනයත් එක්ක තමයි ඒ තණ්හාව කතා කරන්න පුළුවන්. අර අතෙන්ද වඩා ඒ පැත්තට තමයි මේ ගොඩාක් සමීප. මේ හිතන ක්‍රමයක් එක්ක යනකොට. ඉත්තනාමංච රූපංච අසේසං උපරිදිගෙන කීතාතන් තියෙනවා. ඒකේ දැන් උදාහරණයක් නාමයේ රූපයක් කියන එක වෙන් කරලා කතා කිරීමක් කියන්නේ. ඒතකොට නාමයේ රූපයක් වෙන් කරලා කතා කිරීම කියන තැනටම පැවැත්මක් කතා කරන්න බෑ. එතකොට එතන දැන් සාමාන්‍ය පෞද්ගලික කාලේ ඉවර කේවලී එහෙම ස්වභාවයක් ගැන විස්තර කරලා එතන ඒ වගේ අර්ථ ගැනීමක් ඒකත් තමයි. එතකොට අර මේ නම් කරන ස්වરૂපයක් කියන කියන්නේ දැන් ඒ අහපු ප්‍රශ්නේවත් දැන් අපි මෙහෙම කියමුකෝ අහපු ප්‍රශ්නේ කතා කරාම හරි ඒක නැති වෙනවා කියන තැනට යන්න බෑනේ. ප්‍රශ්නය තුලින්ම ඒ කාරණාවක් ඉස්මතු නොවන බවක් ප්‍රකට කරලා තියෙනවා.
එතකොට එහෙම හරි නම් කිරීමක් හරි නාමයක් හරි ස්වરૂපයක් කියන නම් කිරීමත් ස්වરૂපයක් කියන මෙන්න මේ කාරණා කියන කරණාවක් දැන ගැනීම කියන යෙදුණා නම් අන්න යෙදුණා නෙමෙයි මේ කතා කරන්නේ මෙතන සමුදේ පැත්තක් කතා කරන්නේ නැහැ. අන්න ඒක අනිත් පැත්ත උපරෝධනයක් කියන්නේ. එතකොට නම් කිරීමත් ස්වરૂපයක් කියන මේ කාරණාව උපරෝධණය වෙන්නේ දැන ගැනීම කියන කාරණාවක් උපරෝධණය වීම. දැන් ප්‍රශ්නේ අහන්න තැනදී තියෙනවා නම් කරන ස්වરૂපයත් ප්‍රඥාව සතියක් කියලා. ඒක දැන් මෙතන ප්‍රඥාව සතිය කියන එකට බුදුරජාණන් උත්තරයක් දෙන්නේ නැහැ මේ කියන්නේ මේ සුතයක් හැටියට එන්න. හැබැයි අර්ථාන්විත භාවයේ තුල මේ කරුණ කීම තුලම ප්‍රඥාව සතිය කියන කාරණාවත් නම් කරන ස්වરૂපයක් කියන එකත් එක්කනේ තියෙන්නේ. එතකොට නම් කරන ස්වરૂපයක් කියන කාරණාවක් දෙන්නේ නැහැ. අන්න ඒ නම් කරන ස්වરૂපය බවට දෙන්නේ නැතුව නාමයත් ස්වરૂපයක් කියන කාරණාව කතා වෙනකොටම ඒ කතාව තුළම නම් කරන ස්වરૂපයට ඉඩක් නැහැ. දෙකෙන් දැන ගැනීමකට ඉඩක් නොවන බවක් නාමයත් ස්වરૂපයක් කියන වෙන විදිහට කතා කිරීම තුළ තියෙනවා. ඒ වුණේදී ප්‍රශ්නයක් ඇවිල්ලා සීක කෙනෙක් ගියද ප්‍රඥාව යෙදීමක් ගැන මේකෙත් ප්‍රඥාව සතිය කියන කාරණාවක් එක්ක ඒක නම් කරන ස්වરૂපයක් හැටියට කියන්නේ එයාගේ තාත්වික අදහස ඉදිරිපත් කරන ප්‍රශ්න හැටියට. එතකොට එයාට නම් කරන ස්වરૂපයක් කියන කාරණාවක් යෙදීමක් නේ කියන්නේ. එතකොට ඒකත් ඒ වගේ නේද? ඒ කියන්නේ සීකයාගේ දැන් මෙතන නිරෝධය කියන එක නේ නමුත් අර මෙතන හික්මීමක් කියන එකක් කියනවා මේ අපිට දැන් එතන එයාට නම් කරන ස්වરૂපයක් එක්ක සම්පූර්ණ. ඔව් නැත්තම් ඉතින් කතා කරන්න බෑනේ නිරෝධය. එතකොට මේ නම් කරන ස්වરૂපය කියන කාරණාව දැන් මෙතන අජිතගේ කාරණාව ගත්තට පස්සේ සහාය ප්‍රතිපදාවේදී උපරිමයි මම ඒකෙදි කතා කරේ බොජ්ජංග ඒකත් එක්ක දෙනවනේ. දැන් එහෙම නැතුව සාමාන්‍යයෙන් ලෝකයේ මොනවා හරි යෙදුණු කාරණාවක සිහිය පිහිටීමේදී එතන ඒ කාරණාව එක්ක දෙන්නත් පුළුවන්. හැබැයි ඒක මේ පැත්තට આવොත් එහෙම ප්‍රඥාව කියන කාරණාව නැත්තම් බොජ්ජංග කියන කාරණාව ඒකට ඒ බව තමයි නම් කරන ස්වરૂපය කියලා තියෙන්නේ. එතකොට එතන සමාධිය ප්‍රබලයි බොජ්ජංග ප්‍රබලයි. එතකොට ඒක බොජ්ජංග භාවනාවක් හැටියට යන්නේ. එතෙක් බොජ්ජංග භාවනාවක් හැටියට නෙමෙයි යන්නේ. මේ දැන් අර සබ්බාස සූත්‍රයේ මැද පහක් තියෙනවනේ. එතකොට මැද පහත් මම අර ඒකෙදි පැහැදිලි කරේ අනුയോഗ පච්චවේක්ඛනා කියන කාරණාව එක්කනේ. එතකොට එතනත් පෙන්වන්නේ ඒකක් යෝනිසෝ වශයෙන් පච්චවේක්ඛනා කරනවා කියලානේ. එහෙනම් ඒ විදිහට තමයි අර යෙදීම තුළ කතා මේ වග්ගේ ඉතින් ගොඩාක් ගැඹුරුයි. එහෙනම් මෙතන අර මුලින්ම ඉතිරිවන්නේ අර දෙවෙනි එකේ යෙදෙන කරුණ කෙරෙහි කියලා ඒ කියන්නේ සිංහල අර්ථය විග්‍රහ කරන්නේ. එතකොට දැන් මුලින්ම අවිද්‍යාව කියන අඥානකම කියන කාරණාව කුළු ගන්නවා. අඥානකම ප්‍රකට වෙන්නේ නැත්තේ මසුරුකම කියන එකයි ප්‍රමාදය කියන එක මේක කරනවා. ඊළඟට තවරීම මහා බය කියන එතකොට තමයි දැන් අජිතගේ ඇත්තම ප්‍රකාශනේ නිවිය දෙන්නේ සම්මත. ඒතකොට බුදුරජාණන් වහන්සේ දැන් එයාට එයා අහන ඉන්න තැනක් එක්කනේ දැන් අපිට සම්මත කියලා දිගනේ අහන ඉන්න තැනක් එක්ක ලැබෙන ඉන්න දෙයක් එක්ක විග්‍රහයක් කරනවා කියලානේ. එතකොට දැන් අවිද්‍යාවෙන් තමයි වෙහිලා තියෙන්නේ කියලා කාරණාවයි අර දුක කියන එක මහා බය හැටියට විග්‍රහ කරනවා. එතකොට දැන් එයාට ප්‍රකට වෙන්නේ නැත්තේ ඒ මසුරුකම කියන ඒ මොකක් හරි දෙයක් හැඟීමක් කරේ අල්ලගෙන ඉන්න ගතියක් නිසා මේ මසුරුකම කියන ඒ කාරණා එයාට ඒ ප්‍රශ්නයටම ඉඩ නැති වෙන විදිහට කතා කරනවා නේ. කන්නේ උත්තරේ සම්පූර්ණයෙන්ම අපිට උත්තරයක් හම්බෙනවා වගේ එකක් නේ. ඒ කියන්නේ එයාට සම්පූර්ණයෙන් මෙයා මොකෙන්ද වැහිලා තියෙන්නේ කියලාදී ඒ කියන්නේ ඒ වැහිලා තියෙන ප්‍රශ්නේ වැහිලා තියෙනවා කියන එක මඤ්ඤාණ කරන්නේ. ඒතකොට එයාගේ ප්‍රශ්නෙට ඉඳ ඉන්නේ නැහැ. එතකොට මේ ප්‍රකට වෙන්නේ නැහැ කියන කාරණාවයි සහ මේ අර මේ දුක කියන එක
අර්ථ ගන්නවන එළියට ගන්න හැටි. සම්පූර්ණ එයාගේ උත්තර ටික එන්නේ බයක් කියන එක. එයාගේ උත්තර ටිකට බයක් සැකෙන. එයා කෙනෙක් හැටියට බයකුත් ගන්න ප්‍රශ්න ටික. ඔහුට බයක් එක්ක කතා කරනකොට කෙනාගේ ඒකත් එක්කමනේ අහන්නේ. ඔව් එතකොට දැන් කොහොමද දැන් ඇත්තටම බුදුරණවහන්සේ දෙන උත්තරේ අහන ප්‍රශ්නේගේ අජිතගේ අහන ප්‍රශ්නයේදී ප්‍රශ්නයේ ප්‍රශ්න බවක් යෙදිලා ඒ ප්‍රශ්නෙට උත්තර බවක් දෙන්න බුදුරණවහන්සේ ධර්මයක් කියන්න බෑ. සක්කාය නිරෝධ ධර්මයනේ කතා කරන්න ඕනේ නැත්තේ. එතකොට එහෙනම් අහන ප්‍රශ්නයේ ප්‍රශ්න බවක් යෙදිලා සක්කායක් බවක යෙදිලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් බවක් හම්බුණා නම් බුදුරණවහන්සේ ධර්මයේ කියලා වැඩක් නැහැ. ඒ සක්කාය නිරෝධයේ බවක් නෙමෙයි. එහෙනම් බුදුරණවහන්සේ දේශනා කරන කාරණාව තුළම අහන ප්‍රශ්නේදී සක්කාය නිරෝධයක් ඉස්මතු වෙන්නට නම් අහන ප්‍රශ්නයේ ප්‍රශ්න බවත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන බවත් කියන කාරණාවක් සක්කායකට තහවුරු නොවෙන්නට ඕනේ. ඉතින් ඒක තමයි අසාමාන්‍ය හැකියාව කියන්නේ. ඒ හිතන ක්‍රමයට ඒ කාරණාව දෙනවා. ඒකම තමයි අතන තියෙනවා නාම රූපංච මාතස කියලා හත්ති නාමංච රූපංච කියලා ඒකට උත්තරේ නෙමෙයි නේද? එයාට ඔව් ඊට ඒකට ඉඳ නැති වෙන විදිහට ඒකට දෙන්නේ ඒක තමයි. ආයෙම ඒ කියන්නේ හැම එකකදී මේක දෙනවා. අර මේකෙදි දැන් ගන්න අපි ගත්ත පළවෙනි එකේදී ඒක දෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තියෙනකොට සතියට ඉඩක් දීලා තියෙනවා. සතියට ඉඩක් දීලා පඤ්ඤායෙන් පිටියදේ කියලා. එතකොට ඒ කාරණාවේදී ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. සතියට ඉඩක් සතිය කියන කාරණාව හුරු කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම යථාර්ථයේ දැකපු කෙනෙකුට ජීවිතේ හුරු කරගන්න විදිහක් කියලා දෙනවනේ. ඊළඟට ඒ ජීවිතේ හුරු කරගන්න තැනදී තවත් යෙදෙන කාරණාවක තවත් ප්‍රශ්න කරන එකක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න කිරීමේදී අහපව අර Nirodha කියන කාරණාවම සාක්ෂාත් වෙන කතා කරනවා. ඊළඟ එකේදී අහපව තියෙන්නේ මේ ඉන්න කෙනාත් එක්කමයි. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නය අහද්දි ධර්මයේ ඉස්මතු වෙලා විතර වීම දෙවෙනි ප්‍රශ්නය අහනකොට දෙවෙනි ප්‍රශ්නයේදී ඉන්න කෙනෙකුට කරන වැඩපිළිවෙලක් සිදු වෙන විදිහක් කතා කරනවා. ඊළඟ ප්‍රශ්නේදී එහෙම කරන කෙනාට ආව ප්‍රශ්න ටිකක් එක්ක ඒ කාරණාව කතා කරනකොට අන්න එතනත් ප්‍රතිපදාව ඉස්මතු කරනවා. ඊළඟට ඒ කාරණාව එක්ක Nirodhe නිවීම සහ සංකාත ධම්ම කියලා සහ සේක කියන කාරණාව කියන කරුණු දෙකම ඉස්මතු වෙද්දී ආයෙත් ඉන්න කෙනාත් එක්ක ඒ ස්වභාවය කතා කරනවා. දෙවෙනි ගාථාවෙන් පස්සේ ගන්නකොට එයාගේ දැක්මේ භාවිතයට අදාළ දෙයක්. දැක්මේ භාවිතයට. හරි. දැක්මේ භාවිතයට දෙවෙනි ප්‍රශ්නේ. දැක්මේ භාවිතය සිදු වෙන විදිහ භාවිතයත් ලැබීමක් හැටියට නොවි ඊතර වීම කියන කාරණාව අර්ථය කතා වෙනවා මේ තුන්වෙනි ප්‍රශ්නේදී. ඊළඟට ඊතර වීමයි ඊතර වෙච්ච කෙනයි හික්මෙන කෙනයිගේ ජීවන පැවැත්ම තමයි අවසාන ප්‍රශ්නේදී අහන්නේ. මේ ප්‍රශ්න අහන විදිය ගත්තම මේ කුමකින්ද වැහිලා තියෙන කියලා සනසයි කියන්නේ ප්‍රශ්න අහන කෙනා වැහිලා තියෙන දෙයක් ගැන දන්නවා වගේ අදහසක් මේ කලිට කරන කුමකින්ද ප්‍රකට නොවන්නේ කියලා අහද්දිත් එයා මොකක් කරේ ඒක දන්නවා වගේ අදහස ඒක කියන්නේ කියන්න තියෙන සනසරයි මේ ප්‍රශ්න අහන විදිහම එක පැත්තක් එයා දන්නවා කියන්නේ වගේ ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ විමුක්තිකාමී ඉන්නේ මෙයා. එතකොට දැන් සාමාන්‍යයි නෙමෙයි. එතකොට දැන් මේ ටික ඔක්කොම බලනකොට තේරෙනවා මෙයාලා රහත් වුණා කියලා රැවටිලා නැහැ. ඒ අකර චාන්කි සූත්‍රයේ තියෙන පිළිවෙල තියෙන්නේ. ඉදමෙව සත්‍යම් මොගමඤ්ඤම් කියන කාරණාවට කොටු වෙලා නැහැ. හැබැයි ඒ කාරණාව තුළ ඉන්නවා. එතකොට එහෙම තියෙද්දි එයාලට දැන් හොයන කෙනෙන්නේ පේන්නේ නැහැ. ඊතර වෙන්නෙත් නැහැ. එහෙනම් මොකකින්ද වැහිලා තියෙන්නේ? දැන් සාමාන්‍ය කෙනෙක් අහන ප්‍රශ්නයක් නෙමෙයි එතකොට. යමක් ප්‍රතිපදාවක් හුරු කරන කෙනෙක් හුරු කරද්දී උපරිමයෙන් හුරු කරනවා. නමුත් තාම පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? මොකකින්ද වැහිලා තියෙන්නේ? පේන්නේ නැත්තේ මොකක් නිසාද? මොකක් එක්කද මේක තැවරලා මේ යන්නේ? එතකොට එයාලටත් ඒ කාරණාව එක්ක ඇත්තරම මේ ඉක්මෙන්න ඕනකමක් තිබිලා තියෙනවා. දැන් මොකද එතන ඉහත් තව නවසඤ්ඤා අසඤ්ඤායතනය කියන ධර්මයේකුත් තියෙනවනේ තාම. මොකද එතෙන්ද යන්නේ නැතුව මෙතනින්ම තව ඉක්ම වෙන ප්‍රතිපදාවක් හොයන ගතිය තියෙනවා. ඒක තමයි අසාමාන්‍ය අය. ඒ අසාමාන්‍ය චින්තනයේ තමයි බුදුරණවහන්සේ ඒ කරුණ ටික කියන්නේ. ඉතින් මේකෙත් එහෙමයි ඊළඟට මේකේ තියෙන ගාථා ගොඩාක් ගත්තට පස්සේ අහන ප්‍රශ්න ටික බැලුවාට පස්සේ එහෙම ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. බුදුරණවහන්සේ දැන් ධර්මයට අවබෝධ කරනවා කියන එක නෙමෙයි. එවැනි ප්‍රශ්නයක් එන්න තරම් එයාලගේ චින්තනය කොච්චර දියුණුවද? අසාමාන්‍ය දියුණුව. බුදුරජාණන් වහන්සේ හම් වෙනකොට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්කමක් තියෙනවා කියන්නේ.
අනිත් එක සානස්නේ රහතන් වහන්සේගේ සානස්සේ කියන්නේ ජීවන ප්‍රාර්ථනා සානස් කියලා ප්‍රාභික්‍ය දිනවා ඒ සතු දුක ලැබීමක් තියෙනවා. ඒක මේ නේද නාම රූප විරුද්ධයෙන් දුක නැති කරනවා කියලා කියන්නේ. එතකොට අර මම හිතේ අර ධර්මපරයයයි අර ඉන්න කෙනාගෙන කතා කරන එක පරිලගත්තොත් අර එතකොට රහතන් වහන්සේට දුක නැති වෙන්නේ අර නම් පස්සේ වගේ අදහසක් යනවා. ඔව්. වටලකට. සම්පූර්ණ ඒ කියන්නේ ඇත්තටම මේ අද සමාජයේ තියෙන ගොඩක් මේක මේ අච්චර කරගන්න තියෙන්නේ. ධර්මයයි මේ කරුණ විග්‍රහය හරියට නිවැරදිව තේරුම් නොගන්නකම. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්න ගොඩාක් එන්නේ.